දෙදස් විසි දෙක දරුවන්ගේ පළවෙනි රියර්සල් එක්සෑම් එකේ ප්‍රශ්නපත්‍රයේ පිළිතුරු සාකච්ඡාව ආරම්භ කරමු. ඔබ ප්‍රශ්නපත්‍රයේ පැය දෙකමාරක් අරගෙන නියත වශයෙන්ම ලියලා ඇති. දැන් තියෙන්නේ ඔබට එහි පිළිතුරු වල නිර්වද්‍යතාවය ලකුණු කරගෙන අවසානයේ ලකුණු කීයක්ද කියලා දාගන්නට. බලමු පළවෙනි ප්‍රශ්නය. පසුගිය මාසයේ ලබාගත් අත්තිකාරම් මුදලක් හා සම්බන්ධ සේවාව මේ මාසයේ ඉටු කළ විට එතකොට අර අපි කලින් ලබාගෙන තිබූ අත්තිකාරම් වගකීම අඩු වෙලා අපිට ඒක ආදායමක් බවට පරිවර්තනය වෙනවා. හිමිකම වැඩි වෙනවා. ඒ අනුව පිළිතුර අංකය 5. අංක 2 ඔබෙන් අහන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශන. කැපිටල් A ඇත්තටම නිවැරදි. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන හරහා අපි අතීත තොරතුරු සපයනවා. කැපිටල් B වැරදි ප්‍රකාශනයක්. බාහිර පාර්ශවයන් ඉල්ලූ විටක නෙමෙයි අපි කොහොමත් වාර්ෂිකව මේවා පෙන්නනවා. ඉල්ලූ විටක කියන වචනේ නිසා මේක වැරදි ප්‍රකාශනයක්. හතරක් දාගන්න එතනට පැන්සලෙන්. කැපිටල් C ඔව් ඒක නිවැරදි. ප්‍රමිත සහ නෛතික අවශ්‍යතාවයන්ට අනුකූලවයි අපි පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන හදන්නේ. කැපිටල් D නම් ඒක නම් වැරදි ප්‍රකාශයක්. නීතියෙන් අනිවාර්ය නෑ හැම ව්‍යාපාරයකටම. නේද? විශේෂ ව්‍යාපාර වලට විතරයි නීතියෙන් අනිවාර්ය. හැමෝටම අනිවාර්ය නෑනේ. ඒක වැරදි ප්‍රකාශයක්. ඒ අනුව කැපිටල් A සහ C පමණයි පිළිතුර. පිළිතුර අංකය 3. සමහරව අහයි පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවද කියලා. ඉතින් මූල්‍ය ප්‍රකාශනම තමයි. මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා. විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සහ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. ඉතින් අපි මූල්‍ය ගිණුම් කරනේදී මූල්‍ය ප්‍රකාශන කියන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වලට. ඒ කියන්නේ ඔය බාහිර පාර්ශවයන්ගේ දැන ගැනීම සඳහා අපි පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන. ඉතින් මූල්‍ය ගිණුම් කරනේදී හදන මූල්‍ය ප්‍රකාශන අපි කියනවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා. ඒතර ඒක බාහිර පාර්ශවයන්ව ටාගට් කරගෙන හදන්නේ. අභ්‍යන්තර අයත් ඒව බලනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැනේ. බාහිර අයට පෙන්නුවාම අභ්‍යන්තර අයත් ඒව දකිනවා. බාහිර අයව ටාගට් කරන් තමයි අපි හදන්නේ. හොඳයි අංක 3ට පිළිතුර මොකද්ද පුතේ? රුපියල් 80000කට මිලට ගත්ත බඩු තොගයක් නරක් වෙලාලු තියෙන්නේ. ඒතර ඒකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි පෙන්වන්න ඕනේ සුද්ධ උපලබ්ධියදී. ඒතර ඒක විකුණන්න පුළුවන් මිලක් තියෙනවා. රුපියල් 60000. ඒකෙන් අඩු කරන්න ඕනේ වියදම් දෙකක් තියෙනවා. රුපියල් 10000 අඩු කරන්නත් ඕනේ. ඒ වගේම විකුණුම් වියදමත් තව දරන්න තියෙනවා. ඒ අනුව සුද්ධ උපලබ්ධියගේ කියන්නේ මේ ඇස්සමේන්තුගත විකුණුම් මිලෙන් මේ වියදම් අඩු කළාම එන අගය. සුද්ධ උපලබ්ධියගේ කීයද 45000. ඒ අනුව මෙන්න මේ අගය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්නන්නේ. පිළිතුර අංකය 3. ඊළඟට අංක 4 පිළිතුර මොකක්ද? අංක 4 අහන්නේ පොදු ලෙජරය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ. කැපිටල් A පොදු ලෙජරය සම්බන්ධයෙන් නිවැරදිද? ආයතනයක ගඳුණු ප්‍රථමයෙන් පොදු ලෙජරය දානවද? නෑ. ප්‍රථමයෙන් දාන්නේ අපි ජර්නල් වල. ඊට පස්සේ තමයි ලෙජරයට යන්නේ. එහෙනම් කැපිටල් A වැරදි ලකුණක් දාන්න. කැපිටල් B නම් නිවැරදි. දිතසටහන් ක්‍රමයේ මත පදනම්ව පවත්වාගෙන යන ගිණුම් සමූහය පොදු ලෙජරේ. කැපිටල් B නිවැරදි. කැපිටල් C නිවැරදිද? ආයතනයක ගඳුණු මූලික සටහන් පොත්වල සටහන් කළ පසුව පොදු ලෙජරයට දානවා. ඔව්. ජර්නල් වල දාලා පොදු ලෙජරයට දානවා. කැපිටල් B නිවැරදි. C නිවැරදි. A නම් වැරදි. D නිවැරදිද? ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී ආයතනයක පොදු ලෙජරයේ තියෙන සියලු ගිණුම් පියවීම් සටහන් නෑ. සියලු ගිණුම් වලට පියවීම් සටහන් තියන්නේ නෑ. අවශ්‍යයි ලියා ගන්න. පොදු ලෙජරයේ තියෙනවා ගිණුම් වර්ග 5. ඒකෙන් ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම් වලට තමයි පියවීම් සටහන් තියන්නේ.
පියවීම් සටහන් කියන ඒවා වත්කම් වලට වගකීම් වලට අදාළ වෙන්නේ නැහැ. ආදායම් වියදම් වලට විතරයි අදාළ වෙන්නේ. එයා කියන්නේ සියලු ගිණුම් වල නෑ, සියලු ගිණුම් වලට අදාළ නැහැ. හරි. එහෙනම් කැපිටල් Dත් වැරදි, Aත් වැරදි, B සහ C පමණි. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. ඊළඟට බලමු අපි අංක 5 ප්‍රශ්නේ පිළිතුර. ඔය ලකුණු කීයද කියලා අහයි දරුවෝ. ඕවට ලැබෙන ලකුණු පුතේ 2 ගන්න. මේ හැම එකටම ලකුණු 2 ගානේ දාන්න දැනට බලපු ඒවට. හරි. ඊළඟට ප්‍රශ්නාංක 5. මේවායින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කමක් වශයෙන් නොපෙන්වන්නේ. මොනවාද පුතේ උතන තියෙන ඒවායින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කමක් ලෙස නොපෙන්වන්නේ? අංක 1 කුලී පදනම මතගත් මෝටර රථයක් අපිට වත්කමක් නෙමෙයිනේ පුතේ නේද? ඔබ දන්නවා වත්කමක ලක්ෂණ 3ක් තියෙනවා. කුලියට ගත්තාම වාහනයක් අපිට ඒක වත්කමක් ලෙස ගන්න බෑ. මොකද ඒකේ පාලනය අපි සතුව නැති නිසා. ඒ අනුව අංක 1 වත්කමක් නෙමෙයි. අංක 2 3 4 5 ඔක්කොම වත්කම්. එක විතරක් වත්කමක් නෙමෙයි. හොඳයි උත්තරය අංක 1. ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර. බැංකු සැසඳුම් ප්‍රකාශනයේ පෙන්වන්නේ. ඔබ දන්නවා බැංකු සැසඳුම් ප්‍රකාශනයට යන්නේ ඉදිරිපත් නොවූ චෙක් සහ උපලබ්ධි නොවූ චෙක්. ඊට අමතරව බැංකුව විසින් වරදක් කළොත් ඒක යන්නේ බැංකු සැසඳුමට. ඒ අනුව මෙතන තියෙන්නේ බැංකු සැසඳුමට යන ඒවා අංක 2. අංක 2. බැංකුව විසින් කළ වරදක්. අනිත් ඒවා ඔක්කොම යන්නේ සංශෝධිත මුදල් ගිණුමට. ඔතන තියෙන උත්තර පහෙන් අනිත් ඔක්කොම යන්නේ සංශෝධිත මුදල් ගිණුමට. අංක 2 විතරක් යන්නේ බැංකු සැසඳුමට. අංක 7ට එමු. කාල පරිච්ඡේදයේ අලාභයක් ලබා ඇතනම් එයින් අදහස් වන්නේ. මොකද්ද පිළිතුර? අලාභයක් තියෙනවා කියන්නේ පුතේ අපි දල ලාභයක් ලැබුවත් වැඩක් නැහැ. එය ඉක්මවා වියදම් ගිහිල්ලා. ඒක තමයි අලාභයක් කියන්නේ. පිරිවැයට වඩා අඩුවෙන් විකුණු පමණින් අලාභයක් එන්නේ නැහනේ. මොකද ඒක වෙනත් ආදායම් වලදී ආයි අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. පිරිවැයට වඩා අඩුවෙන් විකුණලා දල අලාභයක් ආවත් වෙනත් ආදායම් වලදී ආයි කන පිට හැරෙන්න පුළුවන්. ඒ නිසා අංක 1 ගන්න බෑ පිළිතුරට. අංක 2 තමයි පිළිතුර. ඒ කියන්නේ දල ලාභයේ ඉක්මවා වියදම් ගියොත් එහෙම. ඒ කියන්නේ දල ලාභයටත් වඩා වැඩියෙන් අපිට වියදම් තිබුණොත් තමයි අලාභයක් එන්නේ. ඒ අනුව උත්තරය අංක 2. මේ හැම එකටම ලකුණු 2 ගානේ දාන්න පුතේ. අංක 8 රුපියල් 2 ලක්ෂයක ලැයිස්තුගත මිලකට සිල්ලර වෙළෙන්දෙක්ගෙන් තොග වෙළෙන්දෙක් සිල්ලර වෙළෙන්දෙක් තොග වෙළෙන්දෙක්ගෙන් භාණ්ඩ මිලට ගන්නවා. 10ක වෙළඳ වට්ටමකට යනවා. ඔබ දන්නවා කොහොමත් වෙළඳ වට්ටම් කියන ඒවා අපි අඩු කරන්නේ. ලැයිස්තුගත මිල ලක්ෂ 2යි වුණාට වෙළඳ වට්ටම 10 කොහොමත් අඩු වෙනවා. ලක්ෂ 2කට 10 කියන්නේ 20000. 20000 අඩු වෙනවා. කොහොමත් අපි වෙළඳ වට්ටම අඩු කරලානේ accounts වලට ගන්න. ඒතර අපි ඇවිල්ලා සිල්ලර වෙලෙන්දෙක් අපි තොග වෙලෙන්දෙකින් බඩු ගත්තේ ලක්ෂ 2කට නෙමෙයි 1,80,000. 1,80,000. ණය කාල සීමාව තුලදී ඔහු විසින් මුදල් ගෙවූ විට ඔහුට අමතරව 5%ක මුදල් වට්ටමක්ද දෙන ලදී. හොඳයි. අපි මෙන්න මේ 1,80,000 වෙලාවට ගෙවුවාම 5%ක මුදල් වට්ටමක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලද වට්ටම්. මේ තේරෙන්නේ? මෙන්න මේ 1,80,000 අපි වෙලාවට ගෙවුවාම 5%ක ලද වට්ටමක් මුදල් වට්ටමක් රුපියල් 9,000 අපිට හම්බ වෙනවා. ඒ අනුව අහන්නේ ගැනුම් ගිණුමේ දාන්නේ කීයක්ද? 1,80,000යි. මුදල් වට්ටම ඒ කියන්නේ ලද වට්ටම කීයද? රුපියල් 9,000. උත්තරේ අංක 5. උත්තරේ අංක 5. 8 වෙනි එකට උත්තරේ 5. අංක 9 ඔය කෙන හරීම සරලයි. ලාභ සමීකරණය අපි නම් අහලා තියෙන්නේ අග සුද්ධවත්කම්. ඒ කියන්නේ අග හිමිකම ඍණ මුල සුද්ධවත්කම්. මුල හිමිකම
ධන ගැනිලි ඍණ අමතර ප්‍රාර්ථන. ඉතින් ඒකම තමයි අංක දෙකේ තියෙන්නේ. අපි දන්න සාමාන්‍ය ලාභ සමීකරණයම තමයි අංක දෙකේ තියෙන්නේ. හොඳයි අංක 10ට එමු. අංක 10 අහන්නේ රුපියල් 1,25,000කට ඔබ පරිගණකයක් ගන්නවා. සුන්බුන්නගේ වැඩක් නැහැ පුතේ. හීනවන ශේෂ ක්‍රමේදී අපිට සුන්බුන්නගේ වැඩක් නැහැ. ඒක නෝට් කරගන්න. හීනවන ශේෂ ක්‍රමයට ගාණක් හදනකොට සුන්බුන්නගේ අපිට වැඩක් නැහැ. ඒක නෝට් කරගන්න. හරි. එතකොට එයා අහන්නේ හරියටම අවුරුදු 2019ක් ගෙවිලා 2020ක් ගෙවිලා 2021ක් ගෙවුනට පස්සේ ඒ කියන්නේ අවුරුදු 3ක් ගෙවුනට පස්සේ පොත්තගේ නැත්තම් ලියාහලා. එතකොට පළවෙනි අවුරුද්ද 2019 1,25,000ට ෂෙයා වැටෙනවා 120ක්. මම දැන් කියවන්නේ සුන්බුන්නගේ වැඩක් නැහැ. හීනවන ශේෂ ක්‍රමේදී අපිට සුන්බුන්නගේ වැඩක් නැහැ. ඒතර පළවෙනි අවුරුද්දේ ෂෙයා වැටෙනවා 1,25,000ට 120ක් 25,000. එතකොට පළවෙනි අවුරුද්දේ වැරෙනකොට ලියාහලාගේ ඇවිල්ලා 1,25,000 ගියාම ලක්ෂයයි. දෙවැනි අවුරුද්දේ ෂෙයා වෙනවා ලක්ෂයට 120ක්. හීනවනනේ. ලක්ෂයට 120ක් 20,000. එතකොට දෙවැනි අවුරුද්දේ වරනකොට හීන වගේ කීයද? ලියාහලාගේ කීයද? ලක්ෂයෙන් 20,000 ගියාම 80,000. તો තුන්වෙනි අවුරුද්දේ ෂෙයා වෙනවා 80,000ට 120ක්. 80,000ට 120ක් කියලා කියන්නේ 16,000. ඒතර අහන්නේ තුන්වෙනි අවුරුද්දත් ඉවරුනාම ධාරණාගේ නැත්තම් ලියාහලාගේ කීයද කියලා. ඒතර ඔබට තියෙන්නේ මෙන්න මේ 16,000ත් අඩු වුණාම එනාගේ. අවුරුදු 3ක් ඉවරනකොට ලියාහලාගේ නැත්තම් කපාලාගේ ධාරණාගේ රුපියල් 64,000. රුපියල් 64,000. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. 10ට පිළිතුර 2. මේ හැම එකටම ලකුණු 2 ගානේ දාගෙන ඉන්න. බලන්න මේ ටික හරියද කියලා. මේ පිළිතුරු ටික හරියද බලන්න. 11 වෙනි එකේ ඉඳලා අපි සාකච්ඡාවට යමු. අංක 11 පිරිවැයට 125ක ලාභයක් එකතු කර භාණ්ඩ විකුණන්නේ නම් විකුණුම් මිල මත ලාභය කීයද? ඒක ඉතින් ගණිතයෙන් තමයි ඔයා තේරුම් ගන්න. පිරිවැය මත ලාභයනේ 100න් 25. පිරිවැය මත ලාභය 100න් 25. ඒතර විකුණුම් මිල මත ලාභය කීයද? විකුණුම් මිල ලොකුයිනේ 125න් 25. පිරිවැය මත ලාභය 100න් 25යි කියලානේ කියන්නේ. එහෙනම් විකුණුම් මිල මත ලාභය විකුණුම් මිල කියන ඉලක්කම ලොකු ඉලක්කම. මෙතන විකුණුම් මිල කියන ඉලක්කම ලොකුයි. ඒ පිරිවැය මත ලාභය 100න් 25 නම් විකුණුම් මිල මත ලාභය 125න් 25. ඒතර 125න් 25ක් කියන්නේ ප්‍රතිශතයක් ලෙස කීයද? මේක සුළු කරා. 125න් 25 යනු ගණිතයේ ප්‍රතිශතයක් ලෙස කීයද? මෙතන 25 ඒවා 1යි. මෙතන 25 ඒවා 5යි. එතකොට ප්‍රතිශතයක් ලෙස එනවා 100 බෙදීම 5 120ක්. එතකොට පිරිවැය මත ලාභය 100න් 25යි නම් විකුණුම් මිල මත ලාභය 125න් 25ක් කියන්නේ ප්‍රතිශතයක් ලෙස 120ක්. 120ක්. ඒතර උත්තරය ඇවිල්ලා අංකය 1. ඒක ගණිතමය ප්‍රශ්නයක්. උත්තරය අංක 1. ඊළඟට 12 වෙනි ප්‍රශ්නය. සමාජික මුදල් වලින් අහලා තියෙන්නේ. ඔබ ඒ සදා සමාජික මුදල් ගිණුමක් ඇඳලා තියෙනවා. 12 වෙනි ප්‍රශ්නේ සඳහා මම කටු වැඩේ පෙන්නන්න. සමාජික මුදල් ගිණුමක් ඇඳලා තියෙනවා. දෙදස් 22 3.31 දිනට රුහුණු ක්‍රීඩා සමාජයේ සමාජිකයෝ 100 දෙනෙක් සිටි අතර
එක් අයෙකුගේ වාර්ෂික සමාජික මුදල රුපියල් 3000. ඒ කියන්නේ 3000 එක්කෙනෙක්ගෙන් 100 දෙනෙක්ගේ වසරේ ආදායම 3 ලක්ෂ. ඒක කොහොමත් මෙතනට එන්න ඕනේ. වසරේ ආදායම කොහොමත් මෙතනට එන්න ඕනේ. එක්කෙනෙක්ගෙන් 3000 ගානේ 100 දෙනෙක්ගෙන් 3 ලක්ෂ. සමාජිකයන් 18 දෙනෙක් ගිය අවුරුද්දට සල්ලි ගෙවලා තිබුණේ නැහැ. 18 දෙනෙක් කියන්නේ රුපියල් 3000 ගානේ. රුපියල් 54000 වසර මුල ඉංගේ. ගිය අවුරුද්දට සල්ලි දීලා තිබුණ නෑලු සමාජිකයෝ 18 දෙනෙක්. කියන්නේ රුපියල් 3000 ගානේ 54000. ඒ වගේම කියනවා 12 දෙනෙක් ගිය අවුරුද්දේදී මේ අවුරුද්දට එක්ක දීලා. ඒ කියන්නේ මුල කලින් ලැබීම. 12 දෙනෙක් කියලා කියන්නේ රුපියල් 3000 ගානේ 36000. මුල කලින් ලැබීම 12 දෙනෙක් කියන්නේ රුපියල් 3000 ගානේ 36000. ඊළඟට කියනවා සමාජිකයන් 16 දෙනෙක් මේ අවුරුද්දේදී එන අවුරුද්දලත් එක්ක දුන්නා. අග කලින් ගෙවීම. අග කලින් ලැබූ සමාජික මුදල තියෙනවා. කී දෙනෙක්ගෙන්ද? 16 දෙනෙක්ගෙන් රුපියල් 3000 ගානේ 48000. වසර අග කලින් ලැබීම. 16 දෙනෙක්ගෙන් කියන්නේ රුපියල් 3000 ගානේ 48000. අන්තිමට කියනවා 2022 3.31 දින සමාජිකයෝ 10 දෙනෙක් මුදල් ගෙවලා තිබුණ නෑලු ඔවුන්ගෙන් 2 දෙනෙක් ඉස්සර ඉඳන්ම ගෙවලා තියෙන්නේ නැහැ. ඒ කියන්නේ 10 දෙනෙක්ගේ එන්න දෙනවා 12 දෙනෙක්ගේ සල්ලි. ඒ කියන්නේ 10 දෙනා ඇතුලේ ඉන්නවා දෙන්නෙක් ගිය අවුරුද්දටත් දීපු නැති. ඒතර ඔක්කොම 12යි. ඒක තේරෙනවද? 10 දෙනා කියන්නේ ඔලු ගෙඩි වලින් ඉන්නේ. ඒ ඔලු ගෙඩි 10 දෙනා අතරේ දෙන්නෙක් ඉන්නවා ගිය අවුරුද්දෙත් දීලා. එතකොට ඔලු ගෙඩි 10 වුණාට 12 දෙනෙක්ගේ සල්ලි අපිට ඉංගයි. 12 දෙනෙක්ගේ සල්ලි ඉංගයි. වසර අග හිඟේ 12 දෙනෙක්ගේ සල්ලි. 10 දෙනා වුණාට ඒක 12 දෙනෙක්ගේ සල්ලි. මොකද ඒකේ දෙන්නේ ගිය අවුරුද්දට දීලත් නැහැ. එතකොට වසර අග හිඟේ 36000. හොඳයි වාගෙන් අහන්නේ මේ ගිණුමේ වෙනස වසරේ මුදලින් ලැබුණු ගාණ කීයද කියලා. ඒතර හර එකතුව ඇවිල්ලා රුපියල් 4,02,000යි. දෙපැත්තම ලියනවා 4,02,000. ඒතර වසරේ මුදලින් ලැබූ ගාණ තමයි වෙනස වෙන්නේ 3,30,000. ඒක තමයි අහන්නේ මුදලින් ලැබුණේ කීයද කියලා. 3,30,000. උත්තරේ කීයද එතකොට? අංක 5. උත්තරේ අංක 5. පිළිතුර අංකය 5. ඊළඟ 13 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක ගෙනුම් වර්ෂයේ අවසාන වන්නේ මාර්තු 31 රුපියල් 24000ක වාරිකයක් ගෙවා එම ව්‍යාපාරය වර්ෂයකට බලපාන පරිදි ගිනි රක්ෂණ ඔප්පුවක් 2021 8.1 දින ලබා ගත්තා. ඊතර පුතේ හොඳට බලන්න 8.1 ඉඳලා අවුරුද්දකට තමයි රක්ෂණ ඔප්පුව ගත්තේ. පොඩ්ඩක් මේ ටික මකන්නම්. 8.1 ඉඳලා අවුරුද්දකට තමයි රක්ෂණ ඔප්පුව ගත්තේ. එතකොට අහන්නේ 2022 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරියට ගෙවීමක් වශයෙන් පෙන්වන්නේ කීයක්ද කියලා. ඔබ තේරුම් ගන්න 2021 8.1 ඉඳලා අවුරුද්දකට අපි රක්ෂණ ඔප්පුව ගත්තම ඒක ඉවර වෙන්නේ 2022 7යි 30 නැත්නම් 31. එතන 2021 8.1 නම් ඔයා රක්ෂණ ඔප්පුව අවුරුද්දකට ගත්තේ ඒක ඉවර වෙන්නේ 2022 7යි 30. ඒතර වාගෙන් අහන්නේ 2022 3.31ට ආවම 2022 3.31ට ආවම කොච්චරක් එළියට ගිහිල්ලාද වැඩිපුර ගෙවලාද කියලා. 2021 3.31 ඉඳලා බැලුවොත් වැඩිපුර ගෙවලා තියෙනවා 4 වෙනි මාසේ 5 වෙනි මාසේ 6 වෙනි මාසේ 7 වෙනි මාසේ. මාස 4කට වැඩිපුර ගෙවලා තියෙනවා. 12න් 4ක්ම වැඩිපුර ගෙවීම. ඇයි 3.31ට ආවම
ඔයා එතන ඉඳන් තව වැඩිපුර ගියා ගෙවලා තියනවද කියලා යහන්නේ. ඒතර 4 වෙනි මාසේ, 5 වෙනි මාසේ, 6 වෙනි මාසේ, 7 වෙනි මාසේ. ඒතර 12න් 4කට ඔයා වැඩිපුර ගෙවලා තියෙනවා. ඒතර 24000න් 12න් 4 වැඩිපුර ගෙවලා තියෙනවා 8000. වැඩිපුර ගෙවලා තියෙනවා 8000. ඒ අනුව උත්තරයේ අංකය 1. 13ට උත්තරයේ අංකය 1. 14 2022 3.31 ගෙන අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයක ප්‍රාථමික පිරිවැය හා මුළු නිෂ්පාදන පිරිවැය පිළිවෙලින් රුපියල් 9 ලක්ෂයක් හා රුපියල් 20 ලක්ෂයක් විය. 2021 3.31 සහ 2022 3.31 කියන්නේ වසර මුල සහ අග නොනිමි දෙනවා 2 ලක්ෂයයි 3 ලක්ෂයයි කියලා. ඔයගෙන් අහන්නේ පොදු කාර්ය පිරිවැය කීයක්ද කියලා. හරි? ඒක නම් සරල ප්‍රශ්නයක්. ඔබ ඒක විශ්ලේෂණාත්මකව තේරුම් ගන්න ඕනේ. දැන් මේකයි කියන්නේ ප්‍රාථමික පිරිවැය. මෙතන ප්‍රාථමික පිරිවැය කීයක්ද? එයා කියනවා රුපියල් 9 ලක්ෂ. ප්‍රාථමික පිරිවැය 9 ලක්ෂ. ඊට යට තියෙන්නේ මොකද්ද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයක්ද? අන්න ඒක තමයි අහන්නේ. ප්‍රාථමික පිරිවැය 9 ලක්ෂයයි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයක්ද? අන්න ඒක තමයි අහන්නේ. හරි? එතකොට මේ දෙක එකතු වෙලා එනාගේට තමයි අපි නොනිමි ගලපන්නේ. මුල නොනිමි කීයද? මුල නොනිමි 2 ලක්ෂයයි. මුල නොනිමි 2 ලක්ෂයයි. අඩු කළ අග නොනිමි කීයද? 3 ලක්ෂයයි. නොනිමි වලින් ඇවිල්ලා තියෙනවා ඍණ ලක්ෂයක බලපෑම. ඒතර ඔයාලට දෙනවා මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය 20 ලක්ෂ. දැන් ඕක සොලු කරන්න. යටින් උඩට යන්න. ප්‍රාථමික පිරිවැය තියෙනවා 9 ලක්ෂයයි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයක්ද කියලා අහන්න. එතකොට මුල නොනිමි 2 ලක්ෂයයි අග නොනිමි 3 ලක්ෂයයි කියන්නේ ඍණ ලක්ෂයක් තමයි බලපෑම. ඒතර මුළු නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා 20 ලක්ෂයක්. එහෙනම් දැන් මේ යටින් උඩට යන්න. යටින් උඩට යනකොට මෙතන 21 ලක්ෂය. ඒතර මෙතන 21 ලක්ෂයයි නම් මේ ප්‍රශ්නාර්ථයේ පිළිතුර කීයද එන්නේ? වෙනස 12 ලක්ෂය. මෙතන 21 ලක්ෂයක් කියන්නේ මෙතන ප්‍රශ්නාර්ථයේ පිළිතුර 12 ලක්ෂයයි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 12 ලක්ෂයයි. පිළිතුර කීයද පුතේ? පිළිතුර අංකය 3. පිළිතුර අංකය 3. 14 වෙනි එකට පිළිතුර අංකය 3. ලකුණු දෙක ගානේ වැටෙන්න ඕනේ මේ හැම එකට. හරි? ඊළඟට පහළව ඊටාම සරලයි. භාවිත අයිතිය ඇති වත්කමක, ඒ කියන්නේ කල්බදු වත්කමක පිරිවැයට අයිති වෙනවා මූලික ගෙවීමයි, මූලික කල්බදු වගකීමයි, වෙනත් ඍජු පිරිවැය. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. ඒක නිකන් සරල ප්‍රශ්නයක්. මේවා එන්නේ භාවිත අයිතිය සහිත වත්කම් කියන්නේ ඔය ලීසින් දාලා ගන්න වාහන වගේ. ඒවා ඇත්තටම 13 ශ්‍රේණියේදී අහුවෙන්නේ. නමුත් ඔබට අපි පන්ති වල 12 ශ්‍රේණියේ ඉඳලම තනි ව්‍යාපාර අවසාන ගිණුම් වල ඉඳලම මේවා කියා දෙනවා. හොඳයි. බලන්න දැනට පිළිතුරු ටික චෙක් කරලා හරිද කියලා. එකට 5 දෙකට 3 3ට උත්තරේ 1 3ට පිළිතුර 1 අපි ඒක හදලා පෙන්නුවා ඔබට. හතරට පිළිතුර 2 5ට පිළිතුර 1 6ට පිළිතුර 2 7ට පිළිතුර 2 8ට පිළිතුර 5 9ට පිළිතුර 2 10ට පිළිතුර 2 11ට පිළිතුර 1 12ට පිළිතුර 5 13ට පිළිතුර 1
14ට පිළිතුර 3 15ට 2 මේ හැම එකක්ම මම හදලා පෙන්නනවා. ඊළඟට අපි එමු 16 වෙනි ප්‍රශ්නයට. අහන්නේ 2022 3.31 අවසන් වර්ෂයේ හානිකර අලාභ ඒ කියන්නේ බොල් හා අඩමාන ණය. ඒ වගේම අහනවා 2022 3.31 දිනට ණයගැතියන්ගේ ධාරණාදී. හොඳයි. ඔබ දන්නවා මෙතනදී අපි අර හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් ගිණුම ඉස්සර අපි කියන්නේ අඩමාන ණය වෙන් කිරීම ගිණුම කියලා. හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් ගිණුම. නැත්නම් ඔබට කිව්වාගේ අඩමාන ණය ඉඩහැරීම් ගිණුම කියලා. ඉස්සර කියන්නේ වෙන් කිරීම ගිණුම කියලා. ඒකේ මුල ශේෂයයි අග ශේෂයයි අතර වෙනස අපි මාරු කරනවා. මේ ගිණුමේ වෙනස 20000යි නේ. එක මාරු කරනවා හානි කරන අලාභ ගිණුමට. ඒ කියන්නේ බොල් හා අඩමාන ණය ගිණුමට. එක වියදම් ගිණුම. හානි කරන අලාභ ගිණුම. ඒ කියන්නේ එක වියදම් ගිණුම. ඒතර ඉඩහැරීම් ගිණුමේ මෙන්න මේ වෙනස හානි කරන අලාභ ගිණුමට. ඒ කියන්නේ බොල් හා අඩමාන ණය ගිණුමට මාරු කරනවා. ඊට අමතරව වර්ෂය තුලදී බොල් ණය කපා හැරීම බොල් ණය ගිණුමට ඒ කියන්නේ හානි කරන අලාභ ගිණුමට හර වෙනවා 60000. ආපසු ලද බොල් ණය හානි කරන අලාභ ගිණුමට බැර වෙනවා. මේ 60000 ඇවිල්ලා ණයගැතියන්ගෙන් බොල් ණය කපා හැරෙනවා. මේ 10000 ඇවිල්ලා ආපසු ලද බොල් ණය. මුදලින් අපිට ලැබෙනවා ආපසු ලද බොල් ණය 10000. මේ 20000 ඇවිල්ලා මේ ඉඩහැරීම් ගිණුමේ වෙනස. දැන් අන්තිමට ලාභ ගිණුමට බොල් හා අඩමාන ණය නැමැති වියදම යන්නේ. ඒ කියන්නේ ලාභ ගිණුමට යන්නේ හානි කරන අලාභ නැමැති වියදම මෙන්න මේ 70000. මෙන්න මේ 70000. ඊට අමතරව අහනවා වසර අග දිනට ණයගැතියන්ගේ ධාරණාගය. ණයගැතියන්ගේ ධාරණාගය කියන්නේ පුතේ අග ණයගැති ශේෂයෙන් අඩු කරන්න අඩමාන ණය ඉඩහැරීම. ඒ කියන්නේ හානි කරන අලාභ ඉඩහැරීම. ඒතර එනවා මේ අග ණයගැතියන්ගේ අග ඉඩහැරීම අඩමාන ඉඩහැරීම අඩු කළාම ණයගැතියන්ගේ ධාරණාගය 1080යි. 1080යි. එන උත්තරයේ අංකය 3. උත්තරයේ අංකය 3. දාහත straight forward question එකක්. පිරිවැය හා සුද්ධ උපලබ්ධයෙන් අඩු අගයට ගන්න බලපාන්නේ ආරක්ෂණ නැත්නම් විචක්ෂණ සංකල්පය සහ ගැළපුම් සංකල්පය. උත්තරේ අංක 5. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය. ඔබට තියෙන්නේ යන්ත්‍රයේ පිරිවැය හොයන්න. ඒකට වෙනම කටු වැඩක් ඔබ පුරුදු වෙලා තියෙන්නේ පළවෙනි පාඩමේම යන්ත්‍රයේ පිරිවැය හොයනකොට යන්ත්‍රයේ ගත්ත මිල අනිවාර්යයෙන්ම රුපියල් 30 ලක්ෂය පිරිවැයට අයිති. වැඩ බිම සකස් කිරීමට 2,50,000 අයිති. යන්ත්‍රයට විදුලි සැපයීම සම්බන්ධ කිරීමේ ගාස්තු 20,000 අයිති. මූලික පර්යේෂණ 40,000 අයිති. ප්‍රචාරණය ගන්න බෑ කොහොමත්. යන්ත්‍රයේ පිරිවැයට අයිති නෑ. ඒක ප්‍රාග්ධන පිරිවැයක් නෙමෙයි. යන්ත්‍රය භාවිතා කිරීමට ගත්ත බලපත්‍ර ගාස්තු අයිති. සේවකයෝ පුහුණු කිරීම කොහොමත් ගන්න බෑ. ඒක ප්‍රාග්ධන පිරිවැයක් නෙමෙයි. ණය පොලිය ගන්නත් බෑ. ඒකත් ප්‍රාග්ධන පිරිවැයක් නෙමෙයි. ඒ අනුව යන්ත්‍රයේ පිරිවැයන්නේ කීයක්ද? 3,360. 33,60,000. එහෙනම් උත්තරේ අංකය 4. උත්තරේ අංකය 4. 33,60,000 කියන්නේ පිළිතුර අංකය 4. පස්වෙනි ප්‍රශ්නය සමාවන්න. 19 වෙනි ප්‍රශ්නය මූල්‍ය ප්‍රකාශන පෙළ කිරීමට අදාළව ගිණුම් කරන සංකල්ප භාවිතා කිරීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදිද කියලා. කැපිටල් A නිවැරදිද? ඔව්. හිමිකම වෙනව පෙන්වන්නේ ඒකක සංකල්පයට අනුව. කැපිටල් B නිවැරදිද? ඔව්. වත්කම් ජංගම නොවන වශයෙන් බෙදන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්ප.
කැපිටල් C නිවැරදිද? ඔව්. ෂේ ගලපන්නේ ගැලපුම් සංකල්පයට අනුව. කැපිටල් D නිවැරදිද? ඔව්. ණය ගැති ණය හිමි අපිට මුණ ගැහෙන්නේ උපජිත සංකල්පයට අනුව. ඒ අනුව පිළිතුර අංකය 5 A B C D සියල්ලම නිවැරදි. පිළිතුර අංකය 5. මේ හැම එකටම ලකුණු 2 ගන්න. ප්‍රශ්නාංක 20 මූල්‍ය ප්‍රකාශන කට්ටලයකට අයිති වෙන්නේ නැත්තේ මොකද්ද කියලා අහනවා. ඔව්. විගණන වාර්තාව මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ සංරචකයන් නෙමෙයි. ඔබ අහලා තියෙනවා මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ සංරචක එකක් ආදායම් ප්‍රකාශනය, අනික ස්කන්ධ ප්‍රකාශනය, අනික මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, අනික මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, අනික සටහන්. ඔය පහ විතරයි අපි ගන්න. විගණන වාර්තාව අයිති වෙන්නේ නැහැ. හොඳයි. 20ට පිළිතුර අංකය 3. 21 මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව වත්කම් නිර්වචනය. 21ට පිළිතුර හරියටම ලියන්න. වත්කම් නිර්වචනය. නිකම් බොරු ලියන්න එහෙම නැහැ. වත්කම් නිර්වචනය. අතීත සිදුවීමක නැත්නම් ගනුදෙනුවක හරි මොකක් හරි එක ප්‍රශ්නයක් නැහැ. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක කිව්වත් කමන්නේ. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ව්‍යාපාරයේ විසින් පාලනය කරනු ලබන වර්තමාන ආර්ථික සම්පත බලන එක චෙක් කරලා අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත එතනදී ඔබට ඕනනම් කිව්වාගේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් මත කිව්වත් හරි. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත කිව්වත් හරි. ව්‍යාපාරයේ විසින් පාලනය කරනු ලබන එක තියෙන්න ඕනේ. ව්‍යාපාරයේ විසින් පාලනය කරනු ලබන වර්තමාන ආර්ථික සම්පත. වර්තමාන ආර්ථික සම්පත. ඔන්න ඔය වචන ටික අනිවාර්යෙන් තියෙනවා. මේ වචන ටික අන්ඩර්ලයින් කරන්න. මේක තියෙන්න ඕනේ. හොඳයි. ඒ අනුව ඔබ සාධාරණව ලකුණු 2ක් දෙන්න. ඔබ හරියට ලියලා නැත්නම් අනිවාර්යයෙන්ම ලකුණු අඩු කරන්න 1ක් හෝ බිඳුව දක්වාගේ. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ව්‍යාපාරයේ විසින් පාලනය කර ලබන වර්තමාන ආර්ථික සම්පත. දැන් ඔබ හිත අදාගෙන ලකුණු දෙන්න එපා. කවදාරි විභාගයේදී ඔබට වන්දි ගෙවන්න වෙනවා. හරියටම උත්තරේ තියෙන්න ඕනේ. ඊළඟ 22 මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව වගකීම නිර්වචනය කරන්න. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව වගකීම නිර්වචනය කරන්න. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් මත නැත්නම් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක් සතු වර්තමාන බැඳීම බලන්න හරියට තියනවාද කියලා. අතීත ගනුදෙනුවක නැත්නම් සිදුවීමක එක ප්‍රශ්නයක් නෑ. ප්‍රතිඵලයක් මත ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක් සතු වර්තමාන බැඳීම. ඔය වචන හරියටම තියෙනවා. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක් සතු වර්තමාන බැඳීම තමයි වගකීම කියලා නිර්වචනය කරන්නේ. ඔබම තේරුම් අරගෙන ලකුණු 1ක් හෝ 2ක් උපරිම ලකුණු 2ක් මේ හැම එකටම උපරිම ලකුණු 2යි. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මත ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක් සතු වර්තමාන බැඳීම වගකීම් ලෙසින් හැදින්වේ. අංක 23. අංක 23 අහනවා තනිපුද්ගල ව්‍යාපාරයක රඳවාගත් ඉපයුම් ගණනය කරන්නේ කෙසේද? සරල පිළිතුරක් ලියන්න. ලාභයෙන් ගැනිලි අඩු කළ පසු. ලාභයෙන් ගැනිලි අඩු කළ පසුයි. ලකුණු 2ක් දෙන්න. රඳවාගත් ඉපයුම් කියන්නේ තනි ව්‍යාපාරයක කාලච්ඡේදයේ ලාභයෙන් ගැනිලි අඩු කළාම එන පිළිතුර. ලාභයෙන් ගැනිලි අඩු කළ පසුව ලැබෙන පිළිතුරයි. ඒකට ලකුණු 2ක් උපරිම. දුර්වල පිළිතුරු නම් ලකුණු අඩු කරන්න කරුණාකර. 10ක් වූ සේවකයාගේ EPF දායකත්වය අඩු කරගෙන රුපියල් 1,08,000ක සුද්ධ වැටුපක් ගෙවනු ලැබුවේ නම්. එතන කටු වැඩේ බලන්න.
රුපියල් 1,08,000 සුද්ධ වැටුපනේ. ඒතර 110 අඩු වෙලා ඉවරයි. ඒතර 90න් 10ක් තමයි කැපූ EPF. කැපූ EPF තිබිලා තියෙනවා 12000. 1,08,000 සුද්ධ වැටුප. ඒ කියන්නේ 90ට සමානයි. 1,08,000 සුද්ධ වැටුප කියන්නේ 90ට සමානයි. එතකොට 90න් 10ක් තමයි කැපුණු ගාන. කැපුණු EPF ඇවිල්ලා 12000යි. එහෙනම් දල වැටුප තිබිලා තියෙන්නේ කීයද? දල වැටුප තිබිලා තියෙන්නේ කීයද? රුපියල් 1,20,000. ඒකෙන් 12000ක් කැපිලා EPF අපි ගෙව්වේ 1,08,000. දල වැටුප තිබිලා තියෙන 1,20,000. ඒතර උත්තරේ ලියන්නේ කොහමද? වැටුප් ගිණුම හර 1,20,000. මුදල් බැර මුදල් පාලන ගිණුම බැර 1,08,000. ගෙවිය යුතු EPF බැර 12000. බලන්න ඒක හරියටම ලියලාද කියලා. වැටුප් ගිණුම හර 1,20,000. වැටුප් ගිණුමට කොහොමත් ඒ කියන්නේ ලාභ ගිණුමට කොහොමත් යන්නේ දල වැටුප 1,20,000. වැටුප් ගිණුමට ඒ කියන්නේ ලාභ ගිණුමට කොහොමත් යන්නේ දල වැටුප 1,20,000. වැටුප් ගිණුම හර 1,20,000. මුදල් පාලන ගිණුම බැර 1,08,000යි. ගෙවිය යුතු EPF ගිණුම බැර 12000. ලකුණු දෙනකොට එකපාර මේක හරිනම් දෙකක් දෙන්න නැත්තම් නිකන්. දෙක දෙනවා නම් දෙන්න නැත්තම් නිකයි. ආයිති ලකුණු මීට වඩා වෙනස් විදියට දෙන්න බෑ මේ වගේ තැන්වල. ආවොත් ආව ගියොත් ගියා. अंक 25 वत्कम ශේ නිර්වචනය. වත්කම් ශේ නිර්වචනය කොහමද ලිව්වේ? හරියට ලිව්වද? වත්කමක ශේ කළ හැකියාගේ එහි ඵලදායි ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම ශේ කිරීම ලෙසින් හැදින්වේ. වත්කමක ශේ කළ හැකියාගේ එහි ඵලදායි ආර්ථික ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම ශේ කිරීම ලෙසින් හැදින්වේ. ඒ නිර්වචනය පර්ෆෙක්ට් වෙන්න ඕනේ. නැත්නම් ලකුණු දෙන්න බෑ, දෙකක් දෙන්න. ලකුණු දෙකක් දෙන්න පර්ෆෙක්ට් නම්. වත්කමක ශේ කළ හැකියාගේ එහි ඵලදායි ආර්ථික ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම තමයි ශේ කිරීම කියලා කියන්නේ. හොඳයි. එතකොට ඒ තමයි ප්‍රශ්න පත්‍රයේ මුල් භාගයේ පිළිතුරු ලකුණු දෙක ගානේ 50ක් දාගන්න. හරි අපි part 2 වල සාකච්ඡාවට යමු. එම ප්‍රශ්න පත්‍රයේම දෙවන කොටස. ඒකේ අංක 1 ප්‍රශ්නේ ඔබට පේනවා ඇති මම මේ පිළිතුරු ලෑස්ති කරලා තියෙන්නේ මේ. නමුත් එහෙම සාකච්ඡා කරලා වැඩක් නැහැ. ඉස්සෙල්ලාම අපි පේපර් එක ඩිස්කස් කරලා ඉන්න ඕනේ විශේෂ තැන්. ඊට පස්සේ අපි උත්තර වලට ලකුණු දාගමු. පළවෙනි ගැළපෙල්ල කියා දෙන්න දෙයක් තියෙනව නේද පුතේ? පළවෙනි ගැළපෙල්ල හොඳට බලන්න. අංක 1 ගැළපෙල්ල. අවසාන තොගේ පිරිවැය හැමතිස්සෙම වෙළඳ ගිණුමට යන්න ඕනේ. අවසාන තොගේ පිරිවැය රුපියල් 50000 කොහොමත් වෙළඳ ගිණුමට යනවාම තමයි. ඇයි විකුණුම් පිරිවැය හොයනකොට අවසාන තොගේ පිරිවැයම තමයි ගන්න ඕනේ. හරි? ඒ අවසාන තොගේ ඇතුලේ තියෙනවලු රුපියල් 15000ක භාණ්ඩයක්. ඒක paludu වෙලාලු තියෙන්නේ. ඒතර මේක මෙන්න මේ අවසාන තොගේ ඇතුලේ තියෙනවලු මෙන්න මේ අවසාන තොගේ ඇතුලේ තියෙනවා රුපියල් 15000ක භාණ්ඩයක්. ඒක paludu වෙලාලු. ඒතර ඒකේ ඇත්ත වටිනාකම කීයද? ඒකේ ඇත්ත වටිනාකම ඇවිල්ලා රුපියල් මේ 15000ක භාණ්ඩයක් තියෙනවලු මේ 50000 ඇතුලේ. ඒක ඇත්තටම වටින්නේ 10000. 10000ක් නෙමෙයි. ඒකේ වියදම අයින් කළාම 3000. ඒක ඇත්තටම වටින්නේ 7000. දැන් මේ 50000 ඇතුලේ තියෙනවා භාණ්ඩයක්. ඒක ඇත්තටම වටින්නේ කීයද? 10000ක් නෙමෙයි. වියදම අයින් කළාම 3000ක් අයින් කළාම වියදම ඒක ඇත්තටම වටින්නේ 7000. ඉතින් 15000ක භාණ්ඩයක් තියෙනවා නම් ඒක 7000 නම් වටින්නේ ආරක්ෂණ සංකල්පයට අනුව අපි 8000ක් අලාභයේ ලෙස කපා අරින්න ඕනේ. ඒ අනුව මේ අවසාන තොගය ඔයා පුතේ වෙළඳ ගිණුමේ පෙන්නුවාට 50000යි කියලා
ඒකෙන් 8000 කපාරින්න ඕනේ වෙනත් වියදම් වලට. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්නේ කීයද? 42000. ආයි කියන්නේද අවසාන තොගේ වෙළඳ ගිණුමට කොහොමත් පිරිවැය යන්න ඕනේ 50000. ඒක ඇතුලේ තියෙන එක්තරා බඩුවක් ඒක paludu වෙලා. ඒක රුපියල් 15000යි වුණාට පිරිවැය ඒක වටින්නේ රුපියල් 7000යි. ඒතර ඒක නිසා වන අලාභය රුපියල් 8000 අපි වෙනත් වියදම් වල දාන්න ඕනේ. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්නේ 50000 නෙමෙයි 8000 කපාරන නිසා 42000යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්නේ 42000යි. හරි. උත්තරේ අපි තව පොඩ්ඩකින් පෙන්නද්දි බලමු. ඊළඟට දෙවෙනි ගැළපෙilla කියා දෙන්න දෙයක් තියෙනවද පුතේ? දෙවෙනි ගැළපෙilla. තියෙනවද? කො බලන්න. ලබන අවුරුද්දටත් එක්ක ප්‍රචාරණය සඳහා රුපියල් 3000ක් ගෙවලු තියෙනවා. ඉතින් ඒක හරිම ලේසිනේ පුතේ. එතන ප්‍රචාරණය කීයද තියෙන්නේ? එතන ලබන අවුරුද්දට ගෙවපු 3000 අයින් කළා දාන්න. ප්‍රචාරණය තියෙන්නේ කීයද පුතේ? රුපියල් 10000. ඒක ඇතුලේ ලබන අවුරුද්දට ගෙවපු 3000 අයින් කරලා දාන්න. ඒ 3000 එන්නේ ජංග වත්කම්. ඒතර ප්‍රචාරණය තියෙන්නේ 10000ක් නේ. ඒකෙන් 3000ක් අයින් කරන්න. එතකොට ලාභ ගිණුමට යන්නේ 7000ක්. 7000ක්. 3000 දානවා ජංග වත්කම් වලට. ඉදිරියට ගෙවූ නැත්නම් ගෙවූ අත්තිකාරම. ඉදිරියට ගෙවූ ප්‍රචාරණය 3000 දානවා ජංග වත්කම් වලට. ඒ ලාභ ගිණුමට යන්නේ 10000 නෙමෙයි. වැඩිපුර ගෙවපු 3000 අඩු කළාම 7000යි. ඒක නා ලේසි. ඊළඟට තුන්වෙනි ගැළපෙන්නේ මොනාරි කියා දෙන්න තියෙනවද බලන්න. ඒක ලේසි. භාණ්ඩ ගැනිලි හැමතිස්සෙම ඔබ දන්නවා භාණ්ඩ ගැනිලි රුපියල් 5500 වෙළඳ ගිණුමේ ගැනුම් ළඟ අඩු කරලා පෙන්නන්න. වෙළඳ ගිණුමට යන්නේ වෙළඳ ගිණුමේ ගැනුම් ළඟ අඩු කරලා පෙන්නන්නේ භාණ්ඩ ගැනිලි 5500. හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමට අපි ගැනිලි කියලා දානකොට අර තියෙන ගැනිලිත් එක්ක එකතු කරලා ඔක්කොම ගැනිලි එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. තියෙන ගැනිලි කීයද පුතේ? 1000යි. ඒකට මේ භාණ්ඩ ගැනිලිත් එකතු වෙලා මේ ඔක්කොම ගැනිලි ටික එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමට එන්නේ මේ ඔක්කොම ගැනිලි රුපියල් 6500. ඊළඟ හතරවෙනි ගැළපෙille මොන හරි කියා දෙන්න තියෙනවද බලන්න පුතේ. හතරවෙනි ගැළපෙille ෂේ හොයනකොට ඉඩම් ෂේ වෙන්නේ නැහනේ. ඔබට ඉඩම් හා කොට නැගිලි දීලා තියෙනවා ලක්ෂ 5යි කියලා. ඉඩම් හා කොට නැගිලි දීලා තියෙනවා ලක්ෂ 5යි කියලා. එතකොට මේ ඉඩම් හා කොට නැගිලි වලින් ඉඩම ෂේ වෙන්නේ නැහනේ පුතේ. ඔබට කියනවා ඉඩමේ පිරිවැය රුපියල් ලක්ෂ 2යි. මෙතන ඉඩම මේක ෂේ වෙන්නේ නැහැ. ඒතර ගොඩ නැගිල්ල විතරයි ෂේ වෙන්නේ. මෙතන ගොඩ නැගිල්ල. ඒතර ගොඩ නැගිලි ෂේ එනවා රුපියල් 3,00,000ට 10%ක් 30000. ඒතර ලාභ ගිණුමේ පරිපාලන වියදම් වලට ගොඩ නැගිලි ෂේ කියලා එනවා රුපියල් 3,00,000ට 10%ක් 30000. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්නේ ඔබ දන්නවා තියෙන සමුච්චිත ෂේයත් එක්ක එකතු වෙලා 30000. තියෙන සමුච්චිත ෂේයත් එක්ක එකතු වුණාම 30000. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යනවා රුපියල් 1,30,000ක් කියලා. ඒතර පරිපාලන වියදම් වලට යන්නේ 30000යි. ගොඩ නැගිලි ෂේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්නේ සමුච්චිත ෂේ තියෙන ගාන ලක්ෂයත් එක්ක මේ 30000 එකතු වෙලා සමුච්චිත ෂේට යනවා 1,30,000. ඒකෙම කියනවා මෝටර රථ හීනවන ශේෂ ක්‍රමයට 105ක් ෂේ කරනවා. ඒතර මෝටර රථවල ෂේ බලන්නේ හීන වූ ශේෂ ක්‍රමයට. ඒ කියන්නේ මෝටර රථයේ පිරිවැයෙන් දැනට පවතින ෂේ ටික අයින් කරන්න. මෝටර රථයේ පිරිවැයෙන් දැනට පවතින ෂේ ටික අයින් කරන්න. මේ තියෙන්නේ මෝටර රථයේ හීන වූ වගේ. මේකට තමයි කියන්නේ මෝටර රථයේ හීන වූ වගේ. ඒකට 105ක් ෂේ කරනවා. ඒතර මෝටර රථ ෂේ වෙන්නේ 6250. 6250. ඒතර ලාභ ගිණුමේ බෙදා හැරීමේ වියදමක්. ලාභ ගිණුමේ බෙදා හැරීමේ වියදමක් ලෙස මෝටර රථ ෂේ යනවා රුපියල් 6250. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට සමුච්චිත ෂේ යනකොට අර තියෙන සමුච්චිත ෂේයත් එක්ක එකතු වෙලා යනවා. තියෙන සමුච්චිත ෂේ මේ තියෙන්නේ. ඒකට මේ 6250ත් එකතු වෙලා මේ ඔක්කොම යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත ෂේට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත ෂේට ඔක්කොම යනවා එතකොට 81250.
මේ තියෙන සමුච්චිත ෂේට මේ අවුරුද්දේ 6250ත් එකතු වෙලා ඔක්කොම යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට 81250. ඒකෙම තියෙනවා ලී බඩු ෂේ කරන්න කියලා 5%. ලී බඩු නම් ලේසි සරල මාර්ගනේ දීලා තියෙන්නේ. ලී බඩු ලක්ෂයට 5%. ලී බඩු ෂේ නම් ලේසි ලක්ෂයට 5%ක් 5000. ලක්ෂයට 5%ක් 5000. ඒතර මේ කියනවා පරිපාලන වියදම්. පරිපාලන වියදම්. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත ෂේට තියෙන සමුච්චිත ෂේයයි ඔය 5000යි ඔක්කොම එකතු වෙලා 55000ක් යනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත ෂේට ඔය තියෙන සමුච්චිත ෂේට මේ 5000ත් එකතු වෙලා 50000යි 5000යි ඔක්කොම 55000ම යනවා සමුච්චිත ෂේට. අපි පස්වෙනි ගැළපෙල්ල ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හතරවෙනි ගැළපෙල්ලේ තමයි කටු වැඩ සෑහෙන්න තිබුණේ. පස්වෙනි ගැළපෙල්ල පුතේ බොල් හා අඩමාන ණයනේ. ඒතර ඔයා කොහොමද ගිණුම් දෙක ගහ ගන්න ඕනේ. නේද? බොල් හා අඩමාන ණය ගැළපෙල්ල කරනකොට ඔබ ගිණුම් දෙක කොහොමද ගහ ගන්න ඕනේ. මොනවාද පුතේ ගිණුම් දෙක? එකක් හානි කරන අලාභ ගිණුම. ඒ කියන්නේ බොල් ණය ගිණුම. අනිත් එක හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම් ගිණුම. ඒ කියන්නේ අඩමාන ණය ඉඩ හැරීම් ගිණුම. ඒතර ඔය ගිණුම් දෙක කොහොමද ගා ගන්න වෙනව මේ ගැළපෙල්ල හැටියට. හරි? මෙතන උත්තරේ මම පෙන්නන්න තව ටිකකින් ඒකට වඩා ඇත්තටම සාකච්ඡාව තමයි වැදගත් වෙන්නේ. ඒවා තේරුම් ගන්න තරම් ඔබට විඥානයක් ඇතැයි මා සිතනවා. මේ තමයි හානි කරන අලාභ ගිණුම. හානි කරන අලාභ ගිණුම. ඒ කියන්නේ බොල් හා අඩමාන ණය ගිණුම. මේ තමයි හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම් ගිණුම. ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීම ගිණුම කියලා ඉස්සර කියන්නේ. හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම් ගිණුම. ඔන අඩමාන ණය ඉඩ හැරීම් ගිණුම කියන්නත් පුළුවන්. ඒතර මේවායේ ශේෂ තියෙනවා නම් දා ගන්න ඕනේ. ඉඩ හැරීම් ගිණුමේ තියෙන්නේ කොහොමත් බැර ශේෂයක් තමයි තිබුණොත් තියෙන්නේ. 3000. ඉඩ හැරීම් ගිණුමේ කොහොමත් ඉතින් තිබුණොත් තියෙන්නේ බැර ශේෂයක් 3000. ඊට අමතරව ශේෂ පරීක්ෂමේ හානි කරන අලාභ ගිණුමෙත් ශේෂයක් දීලා තියෙනවා. හරියට දාලා ගන්න. 2000. ශේෂ පරීක්ෂමේ තියෙනවා හානි කරන අලාභ කියලා ශේෂයක් රුපියල් 2000ක්. ඒකත් හරියට දාලා ගන්න ඕනේ. ගැළපෙළි අංක 5 කියවන්න. ගිය අවුරුද්දක කපාහල 1500ක බොල් ණයක් මේ අවුරුද්දේ ආපසු ලැබිලා ඒක විකුණුම් වියදම් ගිණුමටලු බැර කළේ. ඉතින් පුතා දන්නවා ආපසු ලද බොල් ණය මෙතනටයි බැර වෙන්න. ආපසු ලද බොල් ණය. ආපසු ලද බොල් ණය මෙතනටයි එන්න ඕනේ. ඒක වැරදිලා විකුණුම් වියදම් ගිණුමට බැර වෙනවා. එන ශේෂ පරීක්ෂමේ විකුණුම් වියදම් වලට එකතු වෙනවා 1500. මෙතනටයි බැර වෙන්න ඕනේ. එයා විකුණුම් වියදම් ගිණුමටයි බැර කරලා තියෙන්නේ. ඒතර ඒක වැරදි නිවැරදි කිරීමේ සටහන. මෙතනට බැර වෙන්න ඕනේ ඒක. එයා විකුණුම් වියදම් ගිණුමට බැර කරලා. ඒතර වරද නිවැරදි කරන්නේ කොහමද? මෙතන බැර විකුණුම් වියදම් අර. ඒතර විකුණුම් වියදම් 1500කින් වැඩි වෙනවා. විකුණුම් වියදම් වඩපෙනේ අපි සාකච්ඡා කරනකොට පිළිතුරේ මම පෙන්නන්නම්. මෙතන විකුණුම් වියදම් පිළිතුරු සාකච්ඡා කරනකොට පෙන්නන්නම්. මෙතින් ආයක 1500කින් වැඩි වෙනවා. හරි? හොඳයි. මෙතෙන්ටයි බැර වෙන්න ඕනේ. මෙතෙන්ටනේ බැර වෙන්න ඕනේ. හරි? 1500. එයා විකුණුම් වියදම් ගිණුමටයි බැර කරලා තියෙන්නේ. එහෙනම් මෙතන බැර කරන්නේ 1500. විකුණුම් වියදම් අර. ඒ කියන්නේ විකුණුම් වියදම් වලට එකතු කරනවා 1500. ඒක වැරදි නිවැරදි කිරීමේ සටහන. හරි? හොඳයි. ඊට පස්සේ කියනවා ඒ ගැළපෙල්ලෙම 2021 12 ණය ගැතියන්ගේ 3500ක් බොල් ණය ලෙස කපා අරින්නලු. කො ණය ගැතියෝ? රුපියල් 60000ක් ණය ගැතියෝ ඉන්නවනේ. ඒකෙන් 3500ක් බොල් ණය කපනවා. එතකොට කොහමද එන්නේ? මෙතන හර 3500යි. ණය ගැතියන්ගෙන් අඩු කරලා ගෙනියන්න ජංග වත්කම් වලට 3500 අඩු කළාම මම උත්තරේ පෙන්නන්නම් පස්සේ මේ තියෙන්නේ 3500 අඩු කළාම ණය ගැතියෝ යනවා ජංගම වත්කම් වලට 56500. මෙතන 3500 අඩු කළාම ජංග වත්කම් වලට ණය ගැතියෝ යනවා 56500. ඒතර එතන අඩු කරලා පෙන්නන්න ඕනේ අඩමාන ණය ඉඩ හැරීම නැත්නම් හානි කරන අලාභ සදා ඉඩ හැරීම 10%. හරියටම 56500ට අඩු කළා අඩමාන ණය ඉඩ හැරීම කියලා 10%. 5650.
අඩු කරලා පෙන්නන්න. ඒතර ඒ 5650 මෙන්න මේ T ගිණුමේ per ගේ කියලා ගේන්න ඕන. ඒ 5650 මෙන්න මේ T ගිණුමේ per ගේ කියලා ගේන්න ඕනේ. ඒතර මේ T ගිණුමේ වෙනස මේක ඔබ පන්ති කාමරේ පුරුදු වෙලා තියෙනවා. මේ T ගිණුමේ වෙනස 2650. ඒක මෙතනට මාරු වෙනවා. ඉඩ හැරීම් ගිණුමේ හැමතිස්සෙම වෙනස හානි කරන අලාභ ගිණුමට මාරු වෙනවා. ඔබ අහලත් ඇති ඉඩ හැරීම් ගිණුමේ උපරිම එන්නේ මේ දෙක විතරයි. මුල ශේෂය අග ශේෂය. මේ මුල ශේෂය ගන්න දෙනවනේ. අග ශේෂය ඔයා අර ජංගම වත්කම් වල ණය ගැතියන්ගෙන් අඩු කරන ගාන තමයි මෙතන අග ශේෂය බවට පත් වෙන්නේ. හරි? එතන මේ ගිණුමේ ওই දෙක විතරයි ඉන්නේ. මුල ශේෂය අග ශේෂය විතරයි. මේ ගිණුමේ ওই දෙක විතරයි ඉන්නේ. මේ මුල ශේෂය මේ අග ශේෂය විතරයි. එතන මුල ශේෂය ඔයාලට මූල ශේෂ පරීක්ෂණය දෙනවා මුල ශේෂය. අග ශේෂය ඔයා ණය ගැතිය ළඟ අඩු කරලා පෙන්නන ගාන 110යි. එතන මේ ගිණුමේ වෙනස ඔයා හානි කරන අලාභ ගිණුමට මෙන්න මේ ගිණුමට මාරු කරනවා. එතන හානි කරන අලාභ ගිණුම අන්තිමට ලාභ ගිණුමට මාරු කරනවා. මේ ගිණුමේ අන්තිමට එන උත්තරේ ලාභ ගිණුමට මාරු කරන්නේ. ඒ අනුව හර පැත්ත එකතු වෙනවා 8150. හර පැත්ත එකතුව 8150. එතන මේක ලාභ ගිණුමට මාරු වෙනවා වෙනස රුපියල් 6650. 6650. වෙනස 6650 ලාභ ගිණුම වඩ පෙනේ මේ තියෙන පුතේ හානි කරන අලාභ කිය. ලාභ ගිණුමට යනවා 6650. ඉතින් පන්ති කාමරය තුල මේ ඉගෙන ගත්ත ඒවා තමයි ප්‍රශ්න පත්‍ර ලෙස කරන්නේ. සමහරු වැරදි වැඩක් කරනවා. ඒ තමයි ප්‍රශ්න පත්‍ර වලින් විතරක් ගොඩ යන්න හදනවා. අන්න පේපර්ස් කරනවා. අන්න ඔතනින් තමයි ගොඩ යන්න පුළුවන්. එහෙම බෑ පුතේ. ඇත්තටම සිද්ධාන්ත දැනුම තියෙන්න ඕනේ. පුනරීක්ෂණ වලින් ලබන අත්දැකීම් තියෙන්න ඕනේ. නේද? පේපර්ස් විතරක් කරලා දිනන්න පුළුවන් නම් ඉතින් පේපර්ස් විතරක් කරනවානේ. නේද? ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉස්කෝලේ යන්න ඕනේ නැහැ. ඒ නිසා ඔයා සිද්ධාන්ත දැනුමත් හොඳට තියෙන්න ඕනේ. පුනරීක්ෂණේනොත් හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඊට අමතරව පේපර්ස් කරන එක අත්‍යවශ්‍යයි. හරි? හොඳයි. ඔය සියල්ල එකට යන්න ඕනේ. හොඳයි. ඉතින් මම මේ උත්තරේ දාන්න ඉස්සෙල්ලා ඔබට ගැළපිලි අමාරු තැන් කියා දෙදී හිටියේ. පුතේ 6 වෙනි ගැළපිල්ල ගැන කතා කරද්දී ඔබ දැක්කද විදුලිය ආරම්භක ශේෂයක් තිබිච්ච නිසා අනිවාර්යයෙන්ම විදුලි ගාස්තු කියලා T ගිණුමක් ඔබ අඳින්න ඕනේ. ඇයි ඒ? හේතුව තමයි ශේෂ පරීක්ෂමේ විදුලිය ආරම්භක උපචිතයක් දෙනවා රුපියල් 1000ක. එහෙනම් අනිවාර්යෙන් මේක T ගිණුමේ දාගන්න ඕනේ ශේෂය කියලා. වෙන කොහෙවත් මේක යන්නේ නැහැ. මේක වෙන කොහෙවත් යන්නේ නැහැ. මේක යන්නේ පුතේ මේක යන්නේ විදුලි ගාස්තු ගිණුම ඇදලා ශේෂය කියලා දාගන්නවා එච්චරයි. වෙන කොහෙවත් යන්නේ නැහැ. ඒ ශේෂ පරීක්ෂමේ තියෙනවා හර පැත්තේ ගෙවු විදුලිය 30000. ශේෂ පරීක්ෂමේ හර පැත්තේ තියෙනවා ගෙවු විදුලිය 30000. ඒක ශේෂ පරීක්ෂමේ හරියක් දාලා මෙතනට ගේන්න ඕනේ. ගෙවු විදුලිය 30000. ගෙවු විදුලිය 30000. දැන් ගැළපිල්ල කියනවා ගෙවු විදුලිය 30000. ගැළපිල්ල කියනවා තව රුපියල් 3000ක විදුලිය ගෙවා නැත කියලා. එහෙනම් 3000 විදුලි ගාස්තු ගිණුම හර කරලා මේ උපචිත විදුලිය ජංගම වගකීම් වලට යනවා මෙන්න මේ 3000. විදුලි ගාස්තු ගිණුම හර 3000යි. මෙන්න මේ 3000 මෙන්න මේ 3000 ජංගම වගකීම් වලට යනවා. අන්තිමට මේ ගිණුම ලාභ ගිණුමට ගෙනියන්නේ. හරි? මේකේ අර ආරම්භක ශේෂයක් තිබුණ නිසා තමයි මේ විදිහට විශේෂත්වයක් ගත්තේ විදුලි ගාස්තු ගිණුම. ආරම්භක ශේෂයක් තියෙනවා නම් කොහොමත් ඒක විශේෂත්වයක් ගන්නවා. මේ තියෙන අන්තිමට ලාභ ගිණුමට යන්නේ විදුලි ගාස්තු කියලා 32000යි. ඔබට පිළිතුර පෙන්නද්දී ඔබ දකි ඒක ලාභ ගිණුමේ යන්නේ පුතේ විදුලි ගාස්තු කියලා අන්තිමට රුපියල් මේ තියෙන්නේ 32000. හොඳයි අංක 7 ඇත්තටම ගැළපෙILLක් නෙමෙයි. ඕක උගන්වන්නේ 13 ශ්‍රේණියේදී. නමුත් අපි 12 ශ්‍රේණියේදී කියා දුන්නා අසම්භාව්‍ය වගකීමක්. අංක 7 අසම්භාව්‍ය වගකීමක්. ඉතින් ඒක අපි ගිණුම් තබන්නේ නැහැ. ඒක එන්නේ 13 ශ්‍රේණියේදී සමාගම්වලදී. නමුත් අපි තනි ව්‍යාපාරවල පවා ඕක කියා දුන්නා 12 ශ්‍රේණිය 6 වෙනි පාඩමේ. ඕක අසම්භාව්‍ය වගකීමක් 6 වෙනි. ඒක ගැළපෙILLක් නෙමෙයි. හරි ඒක ගලපන්නේ.
හරි එච්චරයි ඊළඟට තියෙන්නේ ශේෂ පිරික්සුමේ තියෙන දේවල් ඔබ අවසාන ගිණුම් වලට දාගෙන යන්නයි. හොඳයි දැන් අවසාන ගිණුම් වල උත්තරේ චෙක් කරන්න පුතේ උඩ ඉඳලා චෙක් කරන්න. මෙතන ලකුණක් දෙන්න ඕනේ ඔබ මෙන්න මේ ව්‍යාපාරයේ නම අනම්මනම් ඒ ටික ලියනවට ලකුණක් දෙන්නම ඕනේ. දිසානායකගේ ව්‍යාපාරයේ 2021 12/31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශ. ඔබ විකුණුම් හරියට පෙන්නලා නම් ලකුණු එකක් දෙන්න. රුපියල් 11 ලක්ෂය. ආපසු එවුම් 10000. එතකොට දසලක්ෂ 90000. ඊට බලන්න විකුණුම් පිරිවැය හැදිච්ච හැටි කොහොමද කියලා. ආරම්භක තොගේ 10000. ගැනුම් 4 ලක්ෂයයි. තීරු බදු 60000. ඒතර 4 ලක්ෂ 70000. ආපසු එවුම් අඩු කරනවනේ. ඒතර වරහන් කරලා පෙන්නන්න 4000. භාණ්ඩ ගැන්ලි ගැළපෙල්ලකින් ආවේ 5500. එතනට අපි ලකුණක් දීලා තියෙනවා. ලකුණක් දීලා තියෙනවා. ඒතර භාණ්ඩ ගැන්ලි ඔක්කොම ඒවත් එක්ක අඩු වුණාම 460500. අගතොගේ මම ඔබට කිව්වේ පුතේ පිරිවැය කොහොමත් මෙතනට එන්න ඕනේ 50000. ඒකට ලකුණක් දීලා තියෙනවා. හරි. ඒ අනුව විකුණුම් පිරිවැය හරිද කියලා බලන්න 410500. ඒකට එක ලකුණක් දෙන්න. 410500 විකුණුම් පිරිවැය. ඒ අනුව මේ විකුණුම් පිරිවැය මේ වෙනස දලලාභේ 679500. දලලාභේ 679500. දැන් බලන්න වෙනත් ආදායම් වලට හරි දාගන්න. වෙනත් ආදායම් වලට හරි දාගන්න. මේ තියෙන ලද වට්ටම් ශේෂ පිරික්සුමේ තිබුණා 3000. මේ තියෙන ආයෝජන ආදායම්. ආයෝජන ආදායමුත් ශේෂ පිරික්සුමේ තිබුණා 2000. ඔක්කොම වෙනත් ආදායම් 5000. මේකට ලකුණක් තියෙනවා පේනවද? මේකට ලකුණක් තියෙනවා පේනවද? බලලා දාගන්න. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම්. වියදම් පෙන්නකොට සාමාන්‍යයෙන් පුතේ බෙදා හැරීමේ වියදම් තමයි මුලින් පෙන්නන්නේ. හරි ඊට පස්සේ තමයි පරිපාලන වියදම් වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳයි ප්‍රචාරණේ ඔයාලට මම කියා දුන්න මතකද? 10000 තිබලා වැඩිපුර ගෙවු 3000 අයින් කරලා ඒක ජංගව වත්කම් වලට ගෙනිච්ච මතකද? ඒ අනුව 7000යි. මෝටර රථ ෂෙයා මතකද? අපි බැලුවා හීන වූ වගේ ආවේ 125000යි. ඒකට 5ක් 6250යි කියා දුන්න මතකද? ආයක ලකුණු දෙකක් දීලා තියෙනවා. විකුණුම් වියදම් ගිණුමට අනවශ්‍ය ලෙස 1500ක් බැර වෙලා තිබිලා මං කියා දුන්න මතකද? එතකොට ඒක ආයි හර වුණාම විකුණුම් වියදම 2500ක් වුණා. ඒක මං කියා දුන්නා. ඒක වැරදි නිවැරදි කිරීමේ සටහනක් නිසා ඒක උනේ. එතනටත් අපි ලකුණක් දීලා තියෙනවා. ලකුණු ඔයගොල්ලෝ බලලා දාගන්න. ඒතර බොල් හා අඩමාන ණය හෙවත් හානි කරන අලාභ. අපි ඒක ටී ගිණුම් දෙක ගහලා ගත්තේ. බොල් හා අඩමාන ණය ගිණුම හෙවත් හානි කරන අලාභ ගිණුම. ඒකේ ආවේ 6650ක් මතකද? ඒකට ලකුණු එකක් දෙන්න. දුන් වාට්ටම කෙලිම ශේෂ පිරික්සුමේ තියෙන 2501 ලකුණයි. ගෙන යාමේ කුලී ශේෂ පිරික්සුමේ තියෙනවා 3001 ලකුණයි. ගෙව් කුලී ශේෂ පිරික්සුමේ තියෙනවා 10001 ලකුණයි. දැන් බලන්න පුතේ ඒ ටික එකතුව 28900යි. 28900යි. පරිපාලන වියදම්. ගොඩනැගිලි ෂේ මං කියා දුන්නද? ඔව් ඔව්. 3,10,000ට 30,000. ලීබඩු ෂේ කියා දුන්නද? ඔව් ඔව්. ලක්ෂයට 5ක් 5000. විදුලිය මං කිව්වා ටී ගිණුම ගහලා ගන්න කියලා මුල ශේෂයක් තිබුණු නිසා. මෙතෙන් 32000යි ලකුණු දෙකක් දෙන්න. ලිපි ද්‍රව්‍ය 4000යි. ලිපි ද්‍රව්‍ය 4000. ලිපි ද්‍රව්‍ය නම් පුතේ ශේෂ පිරික්සුමේ තිබුණේ ගැළපෙල්ලක් ආවේ නැහැ. 4000. අනිකුත් පරිපාලන වියදම් රුපියල් 56500 එකක් ශේෂ පිරික්සුමේ. හොඳයි ඒ ටික එකතුව ගේන්න 1,27,500. හොඳයි මූල්‍ය වේදම් තියෙනවා වෙනත් වේදම් තියෙනවා. සාමාන්‍ය පදේ වෙනත් වේදම් පෙන්නලයි මූල්‍ය වේදම් පෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ කොහොමද? හරි වෙනත් වේදම් බලන්න මම තොගේ කපා හැරීම ඔබට කියා දුන්නා. මතකද අර තොගේ ඇතුලේ තිබුණා paludu වෙච්ච අයිතමයක්. ඒකේ අපිට වෙන්න තියෙන අලාභය අපි කපා හැරී 8000 මම ඒක කියා දුන්නා. ඒක ලකුණු දෙකක් දාන්න. පරිත්‍යාග ශේෂ පිරික්සුමේ තිබුණේ ඒක 2000 ඒකට එක ලකුණක්. ඒ අනුව ගන්න මුළු වෙනත් වියදම රුපියල් 10000. මූල්‍ය වියදම බැංකු ගාස්තු ශේෂ පිරික්සුමේ තියෙනවා 4500යි. එක ලකුණයි. ලකුණ මම කිව්වේ නැතත් දාගන්න. අයිරා පොලි 250. මේ ලකුණු බලලා දාගන්න. බැංකු ණය පොලිය පුතේ ඉතින් ගැළපෙල්ලක් ප්‍රකාශිතව කියලා නැහැ. නමුත් කරගන්න ඕනේ.
බැංකු ණය 2 ලක්ෂයක් තියෙනවා 110යි පොලිය මාස 9ක පොලිය තමයි වර්ෂයේ පොලිය. එක කියා දුන්නේ නැහැ. ඒක ඉතින් ශේෂ පරීක්ෂම ඇතුලේ තියෙන්නේ. රුපියල් 2 ලක්ෂයයි බැංකු ණය. රුපියල් 2 ලක්ෂයයි බැංකු ණය. හරි. එතකොට 110යි වාර්ෂික පොලිය. හැබැයි ණය ගත්තේ හරියටම අප්‍රේල් 1. එතකොට මාස 9ක පොලිය තමයි වියදම ලෙස එන්නේ. කීයද එන්නේ 2 ලක්ෂයට 110යි මාස 9ක පොලිය තමයි වසරේ වියදම. රුපියල් 15000. රුපියල් 15000. එතකොට මේ 15000න් ශේෂ පරීක්ෂමේ කීයක් ගෙවලා තියෙනවද? ඒ 15000න් ගෙවලා තියෙන්නේ 3250. ඉතුරු ටික ජංග වාක්‍යයෙන් මම පෙන්නද්දි පෙන්නන්නම්. මෙතන පස්සේ වෙලාවක මම ආයි පෙන්නන්නම්. හරි? එටික පෙන්නන්නම් පස්සේ වෙලාවක. පොතේ මේ තියෙන්නේ උපචිත ණය පොලිය 15000න් 3250යි ගෙවලා තියෙන්නේ. එතකොට 11250 කියනවා ජංග වාක්‍යය. හරි? හොඳයි මම හිතපු දැනට එන්නම්. ඒ අනුව මුළු මූල්‍ය වියදම වෙනවා 19750යි. සුද්ධ ලාභය 498350. දැන් මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි ඉස්සෙල්ලාම යට කෑල්ල පොඩ්ඩක් බලන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යට කෑල්ල. හරි දාගන්න. හිමිකම යටතේ ආරම්භක ප්‍රාග්ධනයේ දීලම තියෙනවා 3 ලක්ෂය. මේ ලකුණු තියෙන ගාන දාගන්න. මේ දැන් ලාභය ගෙනාව 498000. මේ තියෙන ලාභය 498350යි. ගැන්ලි අඩු කරන්න ඕනේ මං කියා දුන්න ඔක්කොම ගැන්ලි එන්නේ මෙතනට. භාණ්ඩ ගැන්ලි අර ගැන්ලි මේ ගැන්ලි ඔක්කොම එන්නේ මෙතනට. 6500යි. හිමිකම ගන්න සුළු කරලා මේක 791850යි. බැංකු ණය ගාණි දීලා තිබුණා ශේෂ පරීක්ෂමේ 2 ලක්ෂයයි. ඒක ජංගම නොවන වගකීම්. මේ ජංගම වගකීම් ටික හරියට බලන්න. උපචිත විදුලිය මං කියා දුන්නා 3000යි. බැංකු අයිරාව ශේෂ පරීක්ෂමේ තියෙනවා 10000යි. ණයමියෝ ශේෂ පරීක්ෂමේ තියෙනවා 18000යි. උපචිත ණය පොලිය මේ දැන් කියා දුන්නේ 11750යි. ඔක්කොම ජංගම වගකීම් 42750යි. බලන්න මුළු හිමිකම හා වගකීම් 1,34,600යි. ඉතින් මෙතන මම ටී ගිනුම් දෙක ඇඳලා තියෙනවා. ඒක මම ඉස්සල්ලා ඇත්තටම ඔබට කියා දෙන වෙලාවේ මේ ටී ගිනුම් දෙකම ඇඳලම පෙන්නුවා. ඉතින් ඒ ගැන කතා කරන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩ කෑල්ලට පොඩ්ඩක් එන්න පුතේ. මෙතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩ කෑල්ල. ඉඩම් හා ගොඩනැගිලි අපිට දීලා තිබුණා 5 ලක්ෂයක් ශේෂ පරීක්ෂණ. මම කියා දුන්නා සමුච්චිත ෂේ ආපු විදිය. මේ අවුරුද්දේ 30000ත් එක්ක තිබුණු සමුච්චිත ෂේ ලක්ෂ එකතු වෙලා 1,30,000. සුද්දාගේ අඩු කරලා ගන්න. 3,70,000. මෝටර රථ 2 ලක්ෂයක් දීලා තිබුණා පිරිවැය. සමුච්චිත ෂේ මම කියා දුන්නා තිබුණු සමුච්චිත ෂේට මේ අවුරුද්දේ 6,250ත් එක්ක තිබුණු 75,000 එකතු වුණා 81,250. සුද්දාගේ ආව 1,18,750. ලීබඩු ලක්ෂයයි තිබුණු සමුච්චිත ෂේ 50,000ට මේ අවුරුද්දේ 5,000ත් එක්ක 55,000. සුද්දාගේ 45,000. පරිගණක මෘදුකාංගයන්නේ ජංගම නොවන වත්කම් වලට 50,000. දිගු කාලින ආයෝජනයේ ඉන්නේ ජංගම නොවන වත්කම් වලට 1,80,000. ඕනනම් මේ ටික ඔක්කොම එකතු කරලා මෙතන පෙන්නන්න එක කමන්නේ. ජංගම වත්කම් වල මං කියා දුන්නා අගතෝගය හැදෙන හැටි 50,000 තිබිලා එකෙන් එක තොගයිතමයක් පළුදු වෙලා ඒකේ අලාභය කපා හැරියම 42,000යි සැබෑ වත්කම්. ණය ගැතියෝ මං කියා දුන්නා 60,000න් අර බොල් ණය ගැබුවට පස්සේ මෙතනට ආවේ රුපියල් 56,500. ඒකෙන් 10%ක් අඩමාන ඉඩ හැරීම 5,650. මේ ලකුණු තියෙන ගණන් දාගන්න හැම එකේම. ඒ අනුව ධාරණාගේ 50,850. 50,850. ඉදිරියට ගිය ප්‍රචාරණය මං කියා දුන්නා 3,000. වෙනත් ලැබිය යුතු දෑ ගානේ දීලා තියෙනවා 25,000. මුදල් 1,50,000. මෙතන ඔක්කොම ජංගවත්කම් 2,70,500යි. මෙතන සම වෙන ගාන 10,34,600යි. ඉතින් මම ලකුණු දෙනකොට පුතේ පළවෙනි කොටසේ ප්‍රශ්න 25ට දෙක ගානේ 50ක් දුන්නා. හැබැයි මේ දෙවැනි කොටසේ පළවෙනි ගානට ලකුණු දීලා තියෙනවා පුතේ 3 ගුණයක්. ඒ කියන්නේ ඔතන තියෙන 20යි කියලානේ මම දීලා දෙනවා 20 ඒවා 3 ගුණයක් 60ක්. හරි? ඒක අන්තිමට 200ක් වෙන විදිහට තමයි මම ලකුණු හදලා තියෙන්නේ මාකින් එකේ. පළවෙනි ප්‍රශ්න 25ට ලකුණු දෙක ගානේ 50යි. ඊළඟ ප්‍රශ්නේ ලකුණු 20යි කියලා කියන එකට මම දෙනවා 3 ගුණයක් 60ක්. හරි?
ඒතර දැන් මේ බලපු ගානේ ලකුණු 60ක් තියෙනවා. 60ක් තියෙනවා. ඒක පරිස්සමෙන් මෙන්න මේ වගේ ෂෙඩියුල් එකකට දාගන්න අන්තිමට ඉන්න මම මෙතෙන් මෙන්න මේ වගේ ෂෙඩියුල් එකකට අන්තිමට දාගන්න. පළවෙනි කොටසේ මම දීලා තියෙන්නේ 50යි. ඒක ලකුණු දෙක ගානේ 25. මේ දැන් බලපු ප්‍රශ්නෙට 60ක් දීලා තියෙනවා. 60ක් දීලා තියෙනවා. ඔක්කොම 200ක් වෙන විදිහටයි මාකින් එක හැදුවේ. හරි? පස්සේ ඒක දෙකෙන් බෙදිය යුතුයි. හරි? දෙවනි ප්‍රශ්නේ අමාරු තැන් පොඩ්ඩක් බලන්න පුතේ. දෙවනි ප්‍රශ්නේ අමාරු තැන්. ඒක ඇත්තටම කියා දෙන්න තියෙන්නේ අර ගොඩනැගිලි වල වසර අග සමුච්චිතශය සහ මෝටර රථවල වසර අග සමුච්චිතශය හැදුණු හැටි. ඉතින් පුතේ ගොඩනැගිලි වල ඉස්සල්ලාම බලන්නකෝ මේ වසරේ ෂේ කීයද එන්නේ කියලා. මෙතන ඉඩම් හා ගොඩනැගිලි. මෙතන ඉඩම් හා ගොඩනැගිලි. දැන් මේක ඉඩම කොහොමත් ෂේ වෙන්නේ නැහැ නේ. මේක ඉඩම ෂේ වෙන්නේ නැහැ. ඒතර ගොඩනැගිල්ල ෂේ වෙනවා 10%ක්. මේකට 10%ක් කියලා කියන්නේ ලක්ෂයක්. ලක්ෂය. එතකොට සමුච්චිතශය ප්‍රශ්නාර්ථයට එන්නේ අර තිබුණු 90,000ත් එක්ක එකතු වෙලා. අර ප්‍රශ්නාර්ථය ළඟට එතකොට කීයක්ද පුතේ එන්නේ? තිබුණනේ 90,000. තිබුණු 90,000ට එකතු වෙනවා මෙන්න මේ ලක්ෂය. හරි? සමුච්චිතශය එනවා ප්‍රශ්නාර්ථය ළඟට 1,90,000. ඒ ගොඩනැගිලි වල. මෝටර රථවල ඉතින් ඒ කතාවම තමයි කියන්න තියෙන්නේ. 10%ක් ෂේ වෙනවා. මෙතන මෝටර රථ වසර අග පිරිවැය මත 10%ක් ෂේ වෙනවා. මෙතන මෝටර රථවල මේ වසරේ ෂේ 70,000. එතකොට අර ප්‍රශ්නාර්ථයට කීයක් දෙන්නේ? ප්‍රශ්නාර්ථයට එන්නේ පුතේ කීයක් දෙන්නේ? තිබුණු සමුච්චිතශය තියෙනවානේ 80,000. තිබුණු සමුච්චිතශය 80,000ට මෙන්න මේ 70,000ත් එකතු වෙලා ප්‍රශ්නාර්ථයට එනවා 1,50,000. මෝටර රථවල සමුච්චිතශය ප්‍රශ්නාර්ථයට එනවා 1,50,000. එච්චරයි පුතේ. ඉතින් ඒ අරෙන්න කියා දෙන්න දෙයක් නැහැ. ඔබ ලකුණු දාගන්න. පළවෙනි ප්‍රශ්නේ අහනවා වසර මුල දිනට සුද්ධ වත්කම්. වසර මුල දිනට මේ තියෙන පුතේ. ඔන්න. වසර මුල දිනට සුද්ධ වත්කම් හොයන්න. මේ තියෙන්නේ මුල වත්කම් ටිකෙන්. එතන තියෙනවනේ සමුච්චිතශය ඒකත් වත්කම් ගොඩේම ඍණ ලකුණක් දාලා මං ගත්තේ. මේ තියෙන්නේ වසර මුල වත්කම්. වසර මුල වත්කම්. මේ තියෙන්නේ වසර මුල වගකීම් ටික. වසර මුල වගකීම්. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ වසර මුල සුද්ධ වත්කම්නේ. මේ තියෙන උත්තරේ. වසර මුල වත්කම් වලින් වසර මුල වගකීම් ටික ගියාම වසර මුල සුද්ධ වත්කම් වෙනවා රුපියල් 11,19,000. රුපියල් 11,19,000. ඒක ආව හැටි ඊටාම පැහැදිලිව තියෙනවා. වසර මුල වත්කම් වලින් වසර මුල වගකීම් අඩු කරලා වසර මුල සුද්ධ වත්කම්. ආයන්නේ හන්නේ වසර අග සුද්ධ වත්කම්. මෙතන පුතේ වසර අග වත්කම් ටික. වසර අග වත්කම් ටික මේ තියෙන පුතේ. වසර අග වත්කම්. මෙතන සමුච්චිතශයත් මම වත්කම් ගොඩේම ඍණ ලකුණක් දාලා ගත්තේ. ඒ අනුව වසර අග වත්කම් 22,80,000යි. මෙතන වසර අග වගකීම්. වසර අග වගකීම් 6,71,000. ඒතර වසර අග වත්කම් වලින් වසර අග වගකීම් ගියාම වසර අග දිනට සුද්ධ වත්කම් වෙනවා 16,09,000. 16,09,000. ඒ තමයි ආයන්නට පිළිතුර. මේ තියෙන්නේ ආයන්නට පිළිතුර. මේ තියෙන්නේ ආයන්නට පිළිතුර. වසර මුල සුද්ධ වත්කම් වසර අග සුද්ධ වත්කම්. ඊළඟට ඇයන්නේ අහන්නේ ලාභය. ඇයන්නේ අහන්නේ ලාභය. ලාභය ගන්නේ ලාභ සමීකරණයේ ඉන්නේ පුතේ. මේ තියෙන ලාභ සමීකරණේ හරිම සරලයි. ඉතින් ලාභ සමීකරණය අග සුද්ධ වත්කම්
ඍණ මුල සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාප්තයි. මෙතේ ලාභේ 4,30,000. ලකුණු දෙනකොට මේ දීලා තියෙන ලකුණු දෙන්න පුතේ ඈ. පුළුවන් ලකුණු දාගන්න. වසර මුල සුද්ධවත්කම් වලට දීලා තියෙනවා කීයද? මෙතන 3යි. මෙතන 3යි 6යි මෙතන 4යි 10යි. ඒවා තියෙන ප්‍රමාණය දාගන්න බලලා. වසර අග සුද්ධවත්කම් වලටත් මෙතන 3යි මෙතන 3යි 6යි මෙතන 4යි 10යි. ලාභයට දීලා තියෙනවා ලකුණු මේ. දීලා තියෙන හැම එකම ගන්න. හරි. මුල සුද්ධවත්කම් ලිව්වට 1යි. අග සුද්ධවත්කම් ලිව්වට 1යි. මුල සුද්ධවත්කම් ලිව්වට 1යි. ගැණිලි ලිව්වට 1යි. අමතර ප්‍රාර්ථනයට 1යි. ඒ අනුව ලාභයට ලකුණු දෙකකුත් දීලා තියෙනවා පේනවා. 4,30,000. ඒ යන්නේ අහනවා වර්ෂයේ රඳවාගත් තිපයෝ. ලාභයෙන් ගැණිලි අයින් කළාම ඉතුරු ටික ව්‍යාපාරය ඇතුලේ රැඳෙනවා 3,40,000. ලාභයෙන් ගැණිලි අයින් කළාම ඉතුරු ටික ව්‍යාපාරය ඇතුලේ රැඳෙනවා 3,40,000. ඒ අනුව ඒ දීලා තියෙන ලකුණු බලලා දාගන්න. හරි. ඊළඟට ආයන්න ප්‍රශ්නේ ලෙජර් ගිණුම් 6ක් හදන්න තියෙනවා. උත්තරේ මම පෙන්නන්නම්. ආයන්න ප්‍රශ්නේ ලෙජර් ගිණුම් 6ක් හදන්න තියෙනවා. මේ දෙන්නේ වරිපනම් ගිණුම. හරි දාගන්න පුතේ. වරිපනම් ගිණුමේ ගෙව් වරිපනම් දීලම තියෙනවා 3,500යි. මුල උපචිතේ දීලම තියෙනවා 500යි. අග උපචිතේ දීලම තියෙනවා 1000. එහෙනම් වරිපනම් ගිණුමේ එකම දේ මෙන්න මේක විතරක් දීලා නෑ ලාලා. හරි. ලකුණු දීලා තියෙනවා පේනවද? මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි. ඒ බලලා දාගන්න. ඊළඟට විදුලි ගාස්තු ගිණුම හදන්න තියෙනවා අංක 2. විදුලි ගාස්තු ගිණුම. ගෙව් විදුලි ගාස්තු දීලම තියෙනවා 6,000. වර්ෂයේ මුල උපචිතයේ දීලම තියෙනවා 1,200යි. වර්ෂයේ අග ඉදිරියට ගෙවීම 800යි. ඒ ඔක්කොම දීලා තියෙනවා. දීලා නැත්නම් මෙන්න මේ ලාභාලාභ ගිණුමට යන ගාන 4,000යි. තුන්වෙනි එක රක්ෂණ ගාස්තු ගිණුම පුතේ. රක්ෂණ ගාස්තු ගිණුම. පේනවද ඔබට? ගෙව් රක්ෂණ ගාස්තුව දීලම තියෙනවා 8,800යි. වර්ෂයට අදාළ රක්ෂණ ගාස්තුව 10,000. වර්ෂයට අදාළ රක්ෂණ ගාස්තුව 10,000. මුල ඉදිරියට ගෙවීම 1000යි. මුල ඉදිරියට ගෙවීම 1000යි. ඒතර දීලා නැත්නම් මොකද? ලාලක් දීලා තියෙනවනේ. මුදලින් ගෙව් ගානක් දීලා තියෙනවා. ඒතර වෙනස එන්නේ මෙන්න මේක. අග උපචිතේ. මෙතන අග උපචිතේ 200යි. පර්ගේ කියලා ලිව්වා නම් ඇති නැත්නම් උපචිත කියලා ලිව්වත් හරි. මේකට පර්ගේ කියලා ලිව්වත් හරි උපචිත කියලා ලිව්වත් හරි. 200යි. ඊළඟට ගෙව් කුලී ගිණුම. ගෙව් කුලී ගිණුම මේ දින මුදලින් ගෙව් කුලිය දීලම තියෙනවා 13,000යි. මාසෙට 10යි කියන්නේ වසරේ කුලිය දීලා තියෙනවා 12,000යි ලාලා. මුදලින් ගෙව්වේ 13,000යි වසරේ කුලිය 12,000යි. මාසෙට 10යි කියන්නේ වසරේ කුලිය 12,000 ලාලා. ගිය අවුරුද්දේදී මේ අවුරුද්දටත් එක්ක දීලා තියෙනවානේ මාස 3කට 3,000. ආයේ තමයි මුල ඉදිරියට ගෙවි. මුල ඉදිරියට ගෙවි. ගිය අවුරුද්දේදී මේ අවුරුද්දටත් එක්ක 3,000ක් දීලා තියෙනවා මාස 3කට කියන්නේ 3,000. මුල ඉදිරියට ගෙවි. ඒක දීලා නැත්තේ මෙන්න මේක විතරයි. රයිට් අනිත ඔක්කොම තියෙනවා 3,000යි 13,000යි 16,000යි. මෙතන ලාලා දීලා තියෙනවා 12,000යි. ඒ අනුව එන්නේ පර්ගේ ඊගේ කියලා මේ අග ඉදිරියට ගෙවූ කුලිය. මේ එන්නේ අග ඉදිරියට ගෙවූ කුලිය. ඒක තමයි දීලා නැත්තේ. රයිට්. හොඳයි. සාමාන්‍ය ටී ගිණුමක් හදා ගැනීමේ හැකියාව තියෙනවා පුතේ. ඈ නැතු ඉතින් දැන් මේවා යලි යලිත් කියනවා පේපර් එකකින් නෙමෙයි ඔබට මේවා ඉගෙන ගන්න පන්තියේ. පේපර් එකෙන් කරන්නේ ඔයා ඒල විභාගයට යනකොට විශාල යෝධ ශක්තියක් අරගෙන යනවා. පේපර්ස් කරලා මහා විශාල යෝධ ශක්තියක් අරගෙන විභාගයට යනවා. හැබැයි මූලික අඩිතාලමට එන්නේ පන්ති කාමරේ. තියරි දැනුම, රිවිෂන් දැනුම හරහා. හරි. හොඳයි ලිපි ද්‍රව්‍ය ගිණුම. ලිපි ද්‍රව්‍ය ගිණුම බලන්න පුතේ.
ඊට කලින් දෙනවා ලද කොමිස් කියනමනේ පුතේ. මම ලද කොමිස් කියන පොඩ්ඩක් බලලා ඉන්න. මේ තියෙන පුතේ මුදලින් ලද කොමිස් 4600යි. මුල ලැබිය යුතු 500යි. අග ලැබිය යුතු 800යි. ආය අනුව ගිණුමේ වෙනස මේ එන්නේ ලාලා තමයි වසරේ ආදාය. වසරේ ආදායම 4900ක්. ඒ කියන්නේ ලාලා. ලිපි ද්‍රව්‍ය ගිණුම මුදල් ගෙවා මිලදී ගත් ලිපි ද්‍රව්‍ය මේ පැත්තට එන්නේ පුතේ 9400යි. මුල ඉතිරි ලිපි ද්‍රව්‍ය 1800යි. අග ඉතිරි ලිපි ද්‍රව්‍ය 2000යි. ඒ අනුව ලාලා එනවා වසරේ වියදම 9200යි. ඒ දීලා තියෙන ලකුණු දාගන්න පුතේ. ඒතර ලකුණු මම දීලා තියෙන්නේ 5යි වුණාට ඒ වගේ 3 ගුණයක් මාකින් එකේ දාලා තියෙනවා. 5යි කිව්වට මෙතන තියෙනවා 15ක්. හරි? යන්න ප්‍රශ්නේ උත්තරේට කෙලින්ම හරි දාගත්තත් ඇති නේද? මෙතන යන්න ප්‍රශ්නේ උත්තරේ හරි දාගන්න පුතේ. මෙන්න මේ ටිකනේ. මෙතන යන්න ප්‍රශ්නේ උත්තරේ හරි දාගන්න. මෙන්න මේ ටික පුතේ හරි දාගන්න. සංශෝධිත මුදල් ගිණුමේ උඩින්ම දාගන්නවා ගානේ දීලා තියෙනවා මාසයේ අවසාන ශේෂය. මාසයේ අවසාන ශේෂයේ සංශෝධිත මුදල් ගිණුමේ මේ තියෙන උඩින්ම දාගන්න. අංක 3 කියනවා බැංකුවට ඍජුව ප්‍රේෂණය කරලද ලාභාංශ ආදාය. මෙතන ඒව යන්නේ සංශෝධිත මුදල් ගිණුම. ඒකේ පේපර් එකේ තියෙන ලාභාංශ අනුපාතය කියලා එක හදාගන්න. ලාභාංශ ආදාය. හරි. අංක 4 ස්ථාවර නියෝග මත ගෙවූ කල්බදු වාරිකයේ මෙතන සංශෝධිත මුදල් ගිණුමට බැර වෙනවා. අංක 5 තැන්පත් කළ අගරෝ චෙක් මෙතන සංශෝධිත මුදල් ගිණුමට බැර වෙනවා. ඒ අනුව මෙන්න සංශෝධනය කරන ශේෂය එනවා 30000. ඒක අරගෙන එනවා බැංකු සැසඳුමට. සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය අරන් එනවා බැංකු සැසඳුමට. හරිම සරලයි. එකතු කළා ඉදිරිපත් නොවු චෙක්පත්, අඩු කළා උපලබ්ධි නොවු චෙක්පත්. ගානේ දීලම තියෙනවා. ඒ අනුව බැංකු ප්‍රකාශනයේ තිබිලා තියෙන ඍණ උත්තරයක් සුළු කළාම එන්නේ 10000. ලකුණු ඒ දීලා තියෙන විදිහට දාන්න. ලකුණු 5යි කියලා දීලා තියෙන්නේ. ඒතකොට මම දීලා තියෙන ඔය වගේ 3 ගුණයක් 15යි. 3 ගුණයක් ඒ වගේ මම දීලා තියෙනවා 15ක්. හරි? හරි? ලකුණු දානකොට මෙන්න මේ වගේ ෂෙඩියුල් එකකට දාගන්න. පළවෙනි ප්‍රශ්න 25ටම මම දීලා තියෙනවා ලකුණු 2 ගානේ 50. ඒතර ඔයාට ආවේ 48 නම් 48 කියලා දාන්න. දෙවන කොටසේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20 කියලා තිබුණාට මම දීලා තියෙන්නේ 3 ගුණයක් 60යි. ඒතර ඔයාට ආවේ 54 නම් කී හරි ඒක දාන්න. දැන් දෙවනි කොටසේ දෙවනි ප්‍රශ්නයත් මම බලලා ඉවරයි. අයන්න ආයන්න යන්න. අයන්න ආයන්න යන්න. ඒ ටික එකතු වෙන්නේ ලකුණු 20 කියලා තිබුණාට 60යි 3 ගුණයක්. ඒක ඔයාට ආවේ කීයද 50ද ඒක දාගන්න. හරි. දැන් එන්න අන්තිම ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ අයන්න. ඔව්. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ පේපර් එකක භාගයක්, ඒ කියන්නේ ෆස්ට් පේපර් එකේ භාගයක් සහ සෙකන්ඩ් පේපර් එකේ භාගයක් වගේ කම්බයින් කළා තමයි මේ පේපර්ස් හදලා තියෙන්නේ. පැහැදිලිද නැහැ? සෙකන්ඩ් පේපර් එකේ ෆස්ට් පේපර් එකේ භාගයක් කියන්නේ ප්‍රශ්න කීයක්ද? 50න් භාගයක් 25යි. සෙකන්ඩ් පේපර් එකේ අපි භාගයක් දීලා තියෙන්නේ. හරි? ඒ දෙක කම්බයින් කළා තමයි මේ පේපර් එක හදලා තියෙන්නේ. හරි. එහෙනම් උඩම ශේෂ ඔබ දාගෙනයි ගාන හදන්න ඇත්තේ සමීකරණේ හරි දාගෙන යන්න පුතේ. ඒක කියා දෙන්න දේවල් නෑ නේද? නෑ ඒක කියා දෙන්න දේවල් නෑ වගේ බලමු ඈ. හරි. උඩම ශේෂ ටික දාගත්තද බලන්න පුතේ. කාර්යාල උපකරණ 3,00,000යි. උඩම දීලා තියෙන මේ ටික දාගන්න. 1,70,000යි තොගය. වෙළඳ ලැබිය යුතු 2,10,000යි. මුදල් 2,30,000යි. අර එකතුව පොඩ්ඩක් ටයිප් කරද්දි මේ උඩට ඇවිල්ලා ඉරි මෙන්න මෙහෙම ඉරි ගහන එක පොඩ්ඩක් යටට ගන්න. යටට ඇවිල්ලා තියෙන උඩට ගන්නවා නේ. හරි. ඒක කරගන්න. චුට්ටක් එතන පොඩි දෝෂයක් තියෙනවා මුද්‍රණය කරද්දි. අර එකතුව මෙහෙම වහනකොට පොඩ්ඩක් යටට ගිහිල්ලා ඒක උඩට එනවා. හරි. එතකොට වෙළඳ ගෙවිය යුතු 2,50,000යි. හිමිකම 6,60,000යි ටික ශේෂය දා ගන්නවා.
ගනුදෙනු අංක 1 සිට ගනුදෙනු අංක 11 දක්වා සමීකරණයේ දාගෙන යන්න ඕනේ. ඔය දීලා තියෙන ලකුණුත් දාගන්න. ගනුදෙනු අංක 1 පුතේ මොනවා කියා දෙන්නද නෑ නේද කියා දෙන්න දෙයක්. හරි. මේ තියෙන ලකුණු දාගන්න. ගනුදෙනු අංක 2 කියා දෙන්න දෙයක් නෑ නේ රුපියල් 65000ක භාණ්ඩ ණයට ගත්තා. ගනුදෙනු අංක 3 ආපසු යවුවා. මේ තියෙන පුතේ. ලකුණු කොහොමද ඇවිල්ලා තියෙන්නේ එතන? පොඩි ලකුණු දෙද්දි චූටි දෝෂයක් වෙලා තියෙනවා මම ඒක හදන්න ඕනේ එතන. හරි. ලකුණු වලදී පුතේ චූටි දෙයක් තියෙනවා මෙන්න මේ එක නැහැ මේ එක නැහැ. හරි. ඒ වෙනුවට අපරක් ඉන්නවා ඒක මකලා දාන්න. මේකයි මේකයි නැහැ. ඒ වෙනුවට මෙතනයි මෙතනයි එක එක දාගන්න. යා හරි. දැන් හරි. හොඳයි මේ විදිහට ලකුණු ටික දාගන්න. ඒකේ හතරවෙනි ගනුදෙනුව රුපියල් 28000ක ණය ගැති ශේෂයකට ණය හිමි ශේෂය ඊළව් කිරීම. ඒක හරි ජනප්‍රියයිනේ. නේද? ණය හිමි ණය ගැති ඊළව් කිරීම. ණය හිමි ණය ගැති ඊළව් කිරීම 28000. පස්වෙනි ගනුදෙනුව 50000ක් පිරිවැය වූ භාණ්ඩ 40000ක් පිරිවැය වූ භාණ්ඩ 50000කට ණයට විකුණන. මෙතන 40000ක් පිරිවැය වූ භාණ්ඩ 50000කට ණයට විකුණන. මෙතන ලාභය 10000. හයවෙනි ගනුදෙනුව ඔය කියන විදිහට 20000ක ණය ගැතියෙක්ගෙන් තමයි 18000 මුදල් හම්බුනේ දුන් වට්ටම 2000. හත්වෙනි ගනුදෙනුව නම් වැටුප් ගෙවීම හරි ලේසි. අටවෙනි ගනුදෙනුව බලන්න පුතේ. අර උඩම හිටපු ණය හිමියන්ට 110ක මුදල් වට්ටමකට යටත්ව පියවුවා. ඒ කියන්නේ උඩම බලන්න ණය හිමියෝ කීයක් ඉන්නවද කියලා. 250000. ඒ 250000ට අපි 225000යි ගෙවන්නේ. 25000ක ලද වට්ටම. හරි. නමේ නම් කියා දෙන්න දෙයක් නැහැ නේ පුතේ. මුදල් ගැනීම. 10 ආපසු ලද බොල් ණය දැම්මද? 18 වෙනිදා කපාහල බොල් ණය කියලා කියන්නේ රුපියල් 2000 මෙන්න ආපහු ලැබෙනවා. මුදල් වැඩි වේ අනිත් පැත්තෙන් හිමිකම වැඩි. 11 ෂේ වීම එවලේසි. හරි. ඒකෙම අහනවා එහා පැත්තේ ලාභ සමීකරණයෙන් ලාභය හොයන්න කියලා. මෙන්න මේ තීරුව සුළු කරන්න ඕනේ පුතේ. එතන එනවා අග සුද්ධවත්කම් 6,72,000. මේ තීරුව සුළු කරන්න. එතන අග සුද්ධවත්කම් 6,72,000යි. මුල සුද්ධවත්කම් 6,60,000යි. ගැන්ලි තියෙනවා 35,000යි අමතර ප්‍රාර්ථනේ නැහැ. ලාභය 47,000. අනිත් පුතේ ලකුණු හරියට දාගන්න. හරි අනුව මට මේක ඉවර කරලා මුළු ලකුණු ප්‍රමාණය කරුණා කරලා WhatsApp කරන්න ඕනේ අපේ පන්තියන දරුවෝ. හරි ලකුණු 200න් කීයක් ආවද? නැත්තම් එක දෙකට බෙදුවම 100න් කීයක් ආවද? මෙන්න මේක කම්ප්ලීට් කරලා මට එවන්න ඕනේ WhatsApp කරලා. ඉතින් මේ රිහර්සල් පළවෙනි එක්සෑම් එක සාර්ථකයි. දෙවෙනි එක්සෑම් එක සාර්ථක වෙන්නේ ඔබ දෙන සහයෝගය මතයි. හොඳයි එහෙනම් මේක 2022 ඔයගොල්ලන්ගේ මිත්‍රයෝ අතරේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න හොඳ පුතාලා වගේ. ඔයගොල්ලොත් මේ පිළිබඳ කමෙන්ට් එකක් ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකේ දක්වන්න. පේපර් එක කමෙන්ට් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා කියලා යාළුවන්ට කියන්න. එහෙනම් සියලු දෙනාටම ජයම වේවා. ස්තුතියි.